අයිබෝන් දුවල පුතාලා අයිබෝන් අයිබෝන් සර්. අයිබෝන් හොඳට ඇහෙනවද? ඇහෙනවා. ඔව් සර්. හරි. මම දැම්ම 7 වසර පාස් පේපර්ස් එක 2019 බස්නාහිර කරලා දැම්ම YouTube එකට. ඒක ඔයාලා බලන්න කවුරු හරි කෙනෙක් කරේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ පේපර් එක group එකේ තියෙනවා. ඒක කරලා අරකට එක්ක බලන්න වීඩියෝ එකත් එක්ක. right? හොඳයි. අපි එහෙනම් යමු කෙලිම පේපර් එකට. right okay මේක තමයි පේපර් එක නේ හොඳයි එතකොට පළවෙනි කොටස පන්ති දැන් අවස් කීයක් තිබ්බද? මොකද පුතා 8 වසර පන්ති පටන් අරගෙන දවස් කීයක් තිබ්බද? එක දවසයි 8 වසර එක දවසයි තියන්නම් මුනේ right thank you sir. right okay හොඳයි නේද එතකොට පේපර් එකේ තියෙනවානේ පළවෙනි කොටස කියලා තියෙනවා දෙවෙනි කොටස කියලා තියෙනවා එතකොට පළවෙනි කොටසේදී තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 20ක් තියෙනවා. දෙවෙනි කොටසේ තියෙනවා රචනා ප්‍රශ්න 7ක් තියෙනවා නේද? right. හොඳයි. අපි බලමු එහෙනම් පළවෙනි එක. මෙහෙම පුතා අදත් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් වොයිසස් වලට ඇහෙනවා ඇති. මගේ මේ දවස්වල පොඩ්ඩක් ගෙදර කන්ස්ට්‍රක්ෂන් වල වගේක් යනවා. right. ඒක වරවත්තන්න බෑනේ. right. ඒකත් යනවා. right. okay. හරි බලමු එක වාතයේ වූ ජල වාෂ්ප අවශෝෂණයට සැකසුණු මුල් හඳුන්වන්නේ right ඔයාලා ඉගෙන ගන්නනේ ශාක විවිධත්වය කියන පාඩම යටතේ විශේෂයෙන්ම ශාකවල තියෙන මුල් වල තියෙන විවිධත්වය නේ ඉතින් අපි ඉගෙන ගත්තා වායුදර මුල් ආලග්න මුල් වායව මුල් සහ කෛරු මුල් ගැන අපි ඉගෙන ගත්තා right මෙතන අහන්නේ මොකද්ද වාතයේ වූ ජල වාෂ්ප අවශෝෂණයට සැකසුණු මුල් නේද වාතයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණයට හැදුණු මුල් තමයි මොනවද? වායු වායව මුල්. වායව මුල් නේද? මේ කාගේ කොහෙද තියෙන්නේ? ඕකිඩ්. කඩොලාන ශාකවල. වායව මුල් තියෙන පුතා ඕකිඩ් ශාකවල තියෙන්නේ. ඕකිඩ්. උඩවැඩිය ශාකවල. හරි? කඩොලාන ශාකවල තියෙන වායු දර මුල්. උතර මතක තියාගන්න. right කඩොලාන කිරලා වගේ ශාකවල තියෙන වායු දර මුල්. ඒ කියන්නේ එතන ඒ මුල් මගින් එකක් තමයි ඒ ශාකේ අතු වලට සපෝට් එකක් දෙනවා. right අතු වලට සපෝට් එකක් දෙනින් ගමම්ම එයාලා වාතයේ තියෙන වාතය අවශෝෂණය කරනවා නේ. වාතය අවශෝෂණය කරනවා. ඒ ඇවිල්ලා වායු දර මුල්. right මෙතන ජල වාෂ්ප අවශෝෂණය කරන්නේ කවුද? වායව මුල්. වායව මුල් තියෙන්නේ ඕකිඩ්. ඕකිඩ්. right එතකොට මේකට එක තමයි එකේ 3 උත්තරේ. එකේ 3. right. මෙතන එතකොට නේ ආලග්න මුල් තියෙනවා. ආලග්න කියලා කියන්නේ වැලක් විදිහට යනවානේ. වැලක් වගේ යනකොට තනින් තන මුල් ශාක වලට සවි වෙනවා නේ උදාහරණ බුලත් ගම්බෙලිස් වගේ ශාකවල තියෙන ආලග්න මුල් කෛරු මුල් තියෙනවා මොනවද වැටකෙයියා රම්පේ වගේ ශාකවල නේ කෛරු මුල් තව එකක් තියෙනවා කරු මුල් කියලා දැන් මෙතන එක නෑ කරු මුල් තියෙන කොහෙද නුග වගේ ශාකවල නේ නුග දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලා කරුයි කෛරුයි මාරු වෙන්න පුළුවන් right පාඩම් කරනකොට මාරු වෙන්න පුළුවන් කරු මුල් තියෙන මොකේද කෛරු මුල් තියෙන මොකේද කියන්නේ right මෙහෙම හිතන්න දැන් ඔයාලගේ දැන් ගෙදරක ගහක අත්තක් නැමිලා තියෙනවා නම් අත්තක් බර වෙලා කැඩෙන්න වගේ යනවා නම් මොකද කරන්නේ? අපි ගහනවා යටින් මුක්කුවක් ගහනවා නේ කරුවක්. මොකද්ද ගහන්නේ? කරුවක් ගහනවා. ඒ අත්ත කඩන් වැටෙන එකට වළක්වන්න යටින් ගහනවා කරුවක් ගහනවා නේ. ඒ කියන්නේ අත්තට සපෝට් කරනවා. right? අත්තට සපෝට් කරනවා. අන්න අත්තට සපෝට් කරන්නේ කවුද? කරුමුල්. එතකොට නුග කියන ශාකේ ගොඩාක් විශාල ශාකයක්. එතකොට ඒ වගේ ඒ අත්ත නේද? ඒ අතු ගොඩාක් විශාල හැදිලා තියෙනවා. ඒ අතු වලට සපෝට් වෙන්න තමයි මොනවද තියෙන්නේ? එතන තියෙන්නේ. කරුව වගේ තමයි මොනවද තියෙන්නේ? කරු මුල්. අන්න එතකොට පටලවා ගන්න එපා. right? කරු මුල් තියෙන්නේ එතකොට නුග වගේ ශාකවල. කයුරු කියලා කියන්නේ එතකොට දැන් කයුරු ගැන හිතන්න එපා. right? කයුරු ගැන හිතන්න එපා. කරු කියන එක හඳුනගත්තා.
ඒතර කයුරු තියෙන කාගේද? වැටකේයා රම්පේ වගේ ශාකවල. පැහැදිලිද? ඔව් සර්. රයිට්. ඔන්න ඒක එහෙම මතක තියාගන්න ඈ. හරි. දෙක. පුෂ්පයක පුමාංගයට අයත් කොටසකි. නේ අපි පුෂ්පයක කොටස් ගැන ඉගෙන ගන්නකොට ඔව්. පුෂ්පයට පුමාංගයට අයිති මොනවද? සූත්‍රිකාව නේ. කොටස් දෙකක් තිබුණානේ. සූත්‍රිකාවයි පරාගදානියයි නේ. මෙතන පරාගදානිය කියන එක නැහැ. හැබැයි සූත්‍රිකාව තියෙනවා. රයිට්. පුමාංගයට අයිති මොකද්ද? සූත්‍රිකාව. දෙකේ තුන උත්තරේ. තුන බලන්න. ද්‍රව්‍ය පිරිමැලීමේදී ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවන බව පෙන්වා දෙන ලද්දේ විලියම් ගිල්බර්ට් මහතා විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා තමයි ඒක හඳුන්වලා දුන්නේ. රයිට්. එතකොට තුනේ දෙක උත්තරේ. හතර අහනවා ප්‍රත්‍යාවර්තක ධාරාවක් ජනනය වන්නේ පහත කුමන උපකරණයෙන්ද? දෙකේ මොකක්ද උත්තරේ? ඩයිනමෝවේ ඩයිනමෝව. දෙකට උත්තරේ පුතා 3. දෙකට උත්තරේ 3. තුනට උත්තරේ 2. හතරට උත්තරේ 1. ඩයිනමෝවනේ. ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ධාරාව කියන්නේ දෙපැත්තම ගමන් කරනවා නේ. දෙපැත්තම. ප්‍රත්‍යාවර්තක කියන්නේ ඒකයි තේරුම. දෙපැත්තටම මේ විද්‍යුත් ධාරාව ගමන් කරනවා. ඒතකොට අනිත් ටික ඔක්කොම සරල කෝෂ. කියන්නේ වියලි කෝෂය, කාර් බැටරිය, බොත්තම් ඒ වගේ තියෙන්නේ සරල විද්‍යුත් ධාරා. right? ඒතකොට ඩයිනමෝවෙන් ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ධාරාවක් නිපදවෙනවා නේ. දැන් අපේ ගෙදරට එන්නේ අපේ ගෙදරට විදුලි මල මණ්ඩලයෙන් එන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක්. හරි? එතකොට අපේ උත්තරේ දෙකට උත්තරේ 3 පුතා. එකට උත්තරේ එකට අහගන්නකො. එකට උත්තරේ 3. දෙකට උත්තරේ 3. තුන්වෙනි එකට උත්තරේ 2. හතරවෙනි එකට උත්තරේ 1. right? ඒතර ඩයිනමෝ වෙන්නේ දැන් විදුලි බලාගාරයක විශාල ඩයිනමෝවක් තියෙනවා. ඒකෙන් තමයි ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් නිපදවන්නේ. ඒක තමයි අපි ගෙදරට එන්නේ. right? ඒතර අනිත් බැටරි වල තියෙන්නේ සරල විද්‍යුත් ධාරාව. හරි? අපි කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක DC කරන්ට්. ඔය බැටරි වල තියෙන DC කරන්ට්. අපි ගෙදරට එන්නේ AC කරන්ට්. right? AC කරන්ට්. පහ බලන්න. රූපයේ පෙන්වා ඇති ඇටෝමේ ක්‍රියාකාරීත්වය සඳහා එයට. ඔව් දැන් මේ රූපේනේ මොකක්ද මේ? ලැබීමට සැලැස්විය යුතුය. ඔව් නේ මේ තියෙන සූර්ය පැනලයක් නේ. සූර්ය පැනලයක් තියෙනවා. මෙතන තියෙන කුඩා මෝටරයක් තියෙනවා නේ. කුඩා මෝටරයක් තියෙනවා. පෙට් එක සම්බන්ධ කරලා තියෙනවා. right. එක වියලි කෝෂයක් සම්බන්ධ කළ යුතුය. නෑ නේ මේ මෝටරේ ක්‍රියාත්මක කරන මේකට වියලි කෝෂ සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන සූර්ය කෝෂය. මේකට හිරු එළිය තමයි අපි දෙන්න ඕනේ නේ. හිරු එළිය ලැබීමට සැලසිය යුතුය. ඩයිනමෝවක් සම්බන්ධ කළ යුතුය. කාර් බැටරියක් සම්බන්ධ කළ යුතුය. ඒවා නෙවෙයි. හරි උත්තරේ 2. මේක අපි හිරු එළිය තිබ්බනම් මේක වැඩ කරනවා. එතකොට පහට උත්තරේ 2. 6 බලන්න. වියලි කෝෂයක ධනාග්‍රයට යොදා ඇත්තේ කාබන් කූරකි. කාබන් කූර පුතාලා කාබන් කූර. right? කාබන් කූර. නේද? වියලි කෝෂය ගෙදර තියෙන බැටරිය අපි ගන්නෙ. එන්න මේ වගේ බැටරිය තියෙනවනේ නේ. මේ බැටරිය තියෙනවනේ මෙන්න මෙතන මේ තොප්පිය වගේ නේද? ඔන්නෝම ඉස්සලා. අපි මේක ඇතුළත බැලුවොත් එහෙම ඔන්නෝම තියෙන්නේ නේ. මේක කාබන් කූර. මේ කාබන් කූර මේකේ ධනාග්‍රය තමයි මෙතන නේ. මේක අපි මෙහෙම මේක ඇවිල්ලා කළු පාට කූරක්. මේක ධනාග්‍රය. ඒ කියන්නේ මේක ඇවිල්ලා කාබන් කූර. මේ වටේ තියෙන සිං තහඩුවක් තියෙනවා. right? මේ වටේ තියෙන මොනවද? සිං තහඩුවක්. සිං තහඩුව මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වටේටම සිං තහඩුව තියෙනවා. ඉතින් මෙතෙන් සාමාන්‍ය අපි මෙතන තමයි ඍණාග්‍රය කියලා කියන්නේ. එතකොට සිං තහඩුව ඍණාග්‍රය වෙනවා. ධනාග්‍රය වෙන්නේ මොකද්ද? කාබන් කූර. හරි ධනාග්‍රය වෙන්නේ කාබන් කූර. එතකොට 6 එක උත්තරය කාබන් කූරකි. පහත දැක්කන සැකිල්ල අයත් විය හැකි සත්වය. අනේ දැකපු ගාම කියන්න පුළුවන්. නේ මෙයා කවුද? කිඹුලා. උත්තර වංශිකයක කිඹුලා.
පෘෂ්ඨවංශිකයේ කිඹුලා. පෘෂ්ඨවංශිකයේ කිඹුලානේ 7 3 නේ. කුණ්ඩල්ල කියන කෙනාට කොඳුවට පෙලක් නැහැ නේද? right 7 3 උත්තරේ. මෙම ජීවියාගේ හැඩය හා වර්ණය නිසා ලැබී ඇති ප්‍රයෝජන වන්නේ. ගොදුරු සොයා ගැනීමට හැකියාව. ඔව්. බලමු අපි විලෝපීන්ගෙන් ආරක්ෂාවයි. පරිසරයේ වෙනස් වීම අනුව නොනැසී සිටීමේ හැකියාවයි. ඊළඟට ගොදුරු සොයා ගැනීමට ඇති හැකියාවයි. ඉහත සියල්ලම වේ කියලා තියෙනවා නේද උත්තරේ. එතකොට මේ හැම දේම පුතාලා මේකෙන් සිද්ධ වෙනවා නේ. කිඹුලා ටිකක් කිඹුලා නිකන් මඩ පාට ලොකුරු පාටක් තියෙනවා. මෙයා හැංගිලා ඉන්නේ නේ. එයා මඩ වතුරේ ගිලිලා S2 විතරක් එළියට පේනවා නේ. මෙයාගේ S2 තියෙන්නේ උඩ තියෙන්නේ නැත්තම්. කොම්බේ උඩ තමයි S2 පිටලා තියෙන්නේ නේද? S2. එතකොට S2කින් විතරක් S2ෙත් තියෙනවා නේද? සිවියක් තියෙනවා. ඒක වහගෙන ඉන්නේ. අවශ්‍ය වෙනවා මේ සිවිය අරලා එයා අර ගන්නවා. right? එතකොට මෙයාට මේ හැම වාසියක්ම තියෙනවා. ඒකත් දැන් මෙයාවත් කන්න බලාගෙන ඉන්නවනේ සත්තු නේද? සමහර සත්තු මෙයාවත් ආහාරයට ගන්න බලාගෙන නැහැ. ඒකට ඒගොල්ලන්ගෙනුත් මෙයා ආරක්ෂා වෙනවා. ඒකම මෙයා හැංගිලා ඉඳලා නේද? එතෙන්ද එන සත්තුව ආහාරයට ගන්නවා නේ. වතුර බොන්න එන මුවාව අල්ල ගන්නවා. නේද? ඒ වගේ සත්තු ගොදුරු කර ගන්නත් ලේසි. අනිත් එක තමයි මෙයාගේ තියෙන්නේ ඒ වර්ණය. හරි ඒ හින්දා පරිසරයටත් ඒක අනුවර්තන වෙලා තියෙන්නේ. දැඩි හිරි රශ්මියෙන් ආරක්ෂා වෙන්නේ. ඝන සම සහිතයි. උත්තරේ තමයි ඉහත සියල්ලම. right 8 4 උත්තරේ ඉහත සියල්ලම. ශක්තිමණින ඒකකය. ජූල්. ශක්තිමණින ඒකකය ජූල්. 9 10 බලන්න මෙහි A B C D ස්තර පිළිවෙලින් right මේ තියෙන්නේ පෘථිවියක right පෘථිවියක සිරස් කඩක් නේද right පෘථිවිය අභ්‍යන්තරයේ කොහොමද තියෙන්නේ කියලා බලන්න නේ right මේ ටික අපි අමතක කරන්නකො මේ A කියලා තින්නේ අපි පෘථිවිය බෙදුවා ප්‍රධාන වශයෙන්ම කොටස් 3කට බෙදුවා පිටින්ම තියෙනවා කබල ඊට පස්සේ තියෙනවා ප්‍රාවරණය ඊට පස්සේ තියෙනවා හරය හරයත් අපි ආයේ කොටස් දෙකකට බෙදුවානේ පිටත හරය සහ අභ්‍යන්තර හරය කියලා. එතකොට මෙතන තියෙන්නේ ඒ ටික තමයි නේ. A කියලා කියන්නේ කබල. බලන්න කබල කොහෙද තියෙන මුලින්ම කියලා මෙතන තියෙනවා කබල. B කියන්නේ ප්‍රාවරණය. මේ තියෙන්නේ මෙතන තියෙනවා ප්‍රාවරණය. C කියන්නේ පිටත හරය. D කියන්නේ ඇතුළත හරය නේ. 10 4 උත්තරේ. හරි ඒ ටික මතක තියෙන්න ඕන. right කබල ප්‍රාවරණය ඊට පස්සේ පිටත හරය සහ අභ්‍යන්තර හරය. 10 4 උත්තරේ. right 11 බලන්න. මෙම දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණයක් නොවන්නේ කියලා අහන්නේ නේ. ලක්ෂණයක් නොවන්නේ. කුරු වීම. දැන් මෙතන තියෙන්නේ මොකක්ද ඇත්තටම මේ තියෙන මොන දර්පණයක්ද මෙතන තියෙන්නේ? තල දර්පණය. තල දර්පණයක් නේ. මේ තියෙන්නේ තල දර්පණයක්. ඒතර මෙතන වස්තුව තියෙනවා නේ. අපි දැන් මෙතන උත්තර ටික අමතක කරන්නකො. ඔයාලා දන්න දේ ගැන මෙතන ඉස්සෙල්ලා මතක් කරගන්න නේ. තල දර්පණයක් තියෙනවා. ඒතර මෙතන වස්තුව තියෙනවා. දැන් ඔයාලට මතක් වෙන්න ඕන නේ. තල දර්පණයක සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියලා මතක් වෙන්න ඕන. එකක් තමයි එයා හදන්නේ උඩුකුරු ප්‍රතිබිම්බයක්. අනිත් එක තමයි වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. නේ? මේ වස්තුව තියෙනවා මෙතන දර්පණය තියෙනවා. මේ වස්තුවේ තියෙන මේ දුරට අපි කියනවා වස්තු දුර කියලා කියනවා නේද? මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙහා පැත්තේ. දර්පණයේ පිටිපස්සේ. මේ දුරටමයි හැදෙන්නේ නේ. right? මේ මෙතන තියෙන මේ දුරටම සමාන දුරකින් තමයි මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ උඩුකුරුව. right? ඒක ඇවිල්ලා අපි කියනවා ප්‍රතිබිම්බ දුර. එතකොට වස්තු දුර සමාන වෙනවා ප්‍රතිබිම්බ දුරට. ඒකම තමයි මේ ඉටිපද්මයේ ප්‍රමාණයත් සමානයි. right? මේ විදිය මේ සයිස් එකටමයි හැදෙන්නේ මෙතන. හරි? right. මෙම දර්පණයේ සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණය නොවන්නේ කියලා තමයි අහන්නේ. අතාත්තික වීමයි. ඒක හරි. අතාත්තිකයි. අපිට මේ ප්‍රතිබිම්බයේ තිරයක් මතට ගන්න බෑ. right? තිරයක් මතට ගන්න බෑ. ඒකින්ද ඒක හරි.
යටිකුරු වීම නෑ. යටිකුරු හැදෙන්නේ නෑ නේද? අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපි ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ පේනවද? නෑනේ නේ. ඈ? අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපි ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ පේනවද? පේන්නේ නෑනේ. එතකොට ඒක වැරදි නේ. 11 2 වැරදි. උඩුකුරු වීම ඒක හරි. වස්තුවට සමාන වීම ඒකත් හරි. එතකොට 11 2 තමයි උත්තරේ. 11 2. හරි. 12 වෙනි එක බලන්න 12. අවතල දර්පණ භාවිතා වන අවස්ථාවකි. right? දන්ත වෛද්‍ය රෝගියෙකුගේ මුඛය බැලීම. ඒක හරිනේ. සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ ප්‍රමාණය වැඩි කර පෙන්වීම. එතන භාවිතා කරන සුපිරි වෙළඳසැල් වල භාවිතා වෙන්නේ තල දර්පණනේ. දෙපැත්තෙන් ගහලා තියෙනවා. අපි ෂොප් එකට ගියාම නේද විශාලට වගේ පේනවා. විශේෂයෙන්ම සර්ණාම නේද රත්තරන් බඩු කඩවල තියෙන්නේ. right? සර්ණාභරණ කඩවල වල එහෙම නේද? ඒගොල්ලෝ ඒ තල දර්පණ භාවිතා කරන්නේ. බාබර් සැලුන් වල කොණ්ඩේ කැපීම. අපි ගිහින් ඉඳගත්තම නේ තල දර්පණ තමයි එතන තියෙන්නේ නේ. තල දර්පණ තියෙන්නේ. වාහන වල පැති කණ්ණාඩි. පැති කණ්ණාඩිය එතනත් තල දර්පණ තියෙනවා. හැබැයි මෙහෙමයි සමහරක් අවස්ථාවල මෙතන පොඩි ගැටලුවක් තියෙන අතරම දැන්. හරි වාහනවල සයිඩ් කණ්ණාඩිය උත්තල දර්පණය. right ගොඩක් ඒ වගේ උත්තල දර්පණ තියෙන. සමහරක් ඒ වගේ තල දර්පණක් තියෙනවා. හරිද? right මෙතන උත්තරේ බලන්න 12 අවතල දර්පණ භාවිතා වන අවස්ථාව. අවතල දර්පණ භාවිතා කරන්නේ අංක 1. දන්ත වෛද්‍යවරයෙකුගේ රෝගියෙකුගේ මුඛය තුල බැලීම නේ. ඒ කියන්නේ දත විශාල කරලා පෙන්නනවා. අවතල දර්පණයෙන් ලැබෙන ප්‍රතිබිම්බය විශාලයි. ඒකින්ද එතෙන්දි භාවිතා කරනවා. right 12 1 හතරවෙනි එකට පුතා මෙතන මේ වාහන වල පැති කණ්ණාඩිය ලෙස භාවිතා වෙන උත්තර දර්පණ. එතන උත්තර දර්පණ. හරි. අනිත් දෙකේම තල දර්පණ. 13 බලන්න සංයුක්ත අන්වීක්ෂයේ උපරිම විශාලන බලය 2000 වාරයකි. 2000 මේ 2000 13 3 11ටයි 12ටයි උත්තරේ කියන්න පුළුවන්ද? කීයද පුතා? 11ටයි 12ටයි 11ට උත්තරේ ප්‍රතිබිම්බයේ ලක්ෂණයක් නොවන්නේ 11 2 12 උත්තරේ 1 12 1 13 3 right समस्त वायुगोलයේ 75ක් පමණ වූ වායු ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ පරිවර්තී ගෝලයේ පරිවර්තී ගෝලය තුල තමයි समस्त वायुगोලයෙන් 75ක්ම අන්තර්ගත වෙලා තියෙන්නේ නේ. එතකොට තව තියෙනවනේ නේද? පරිවර්තී ගෝලය තියෙනවා. ඊට පස්සේ ස්තර ගෝලය තියෙනවා. මධ්‍ය ගෝලය තියෙනවා. තාප ගෝලය තියෙනවා. බාහිර ගෝලය කියලා තියෙනවා නේද? right. එතකොට අනිත් අංග වලට තියෙන 125ක වගේ ප්‍රමාණයක් තමයි විසිරීලා පවතින්නේ. ඒතර වැඩිම වාතය තියෙන මොනේ කොහෙද? පොළව ආසන්නයේ තියෙන නේද? පොළව මත පවතින පරිවර්තී වායුගෝලය තුල. එතකොට දැන් ඔයාලා මේව දැකපු ගමන් පොඩ්ඩක් මතක් වෙන්න ඕන මේකේ මේ වායු ස්තර වල තියෙන සුවිශේෂී ලක්ෂණ. right නිකන් ලක්ෂණ එකක් හෝ දෙකක් හෝ මතක් වෙන්න ඕන නේ. මධ්‍ය ගෝලය මොකටද සාමාන්‍යයෙන් පොදුවේ ප්‍රසිද්ධ මොකටද මධ්‍ය ගෝලය? ඕසෝන් ස්තරයට. මධ්‍ය ගෝලය කියලා කියන පුතා ශීත ගෝලය නේ. සිසිල් කලාපය. ස්තර ගෝලය තුල තමයි තියෙන ඕසෝන් ස්තරය. right तो मध्य गोले තියෙන සිසිල් මැද කලාපේ සීතලයි
දැන් මධ්‍ය ගෝලයට උඩින් තියෙන මොකක්ද ආය? තාප ගෝලය. right? තාප ගෝලය කියන්නේ සෙල්සියස් අංශක යන්න පුළුවන් සෙල්සියස් අංශක 500 සිට සෙල්සියස් අංශක 2000 වගේ උෂ්ණත්වයකට යන්න පුළුවන්. ඒ තරම් උෂ්ණත්වයක් තියෙනවා. right? මධ්‍ය ගෝලය තුල. so තාප ගෝලය තුල. හරි? ඊළඟ මධ්‍ය ගෝලය තුල තමයි ඔය උල්කාපාත එහෙම ගිනි ගන්නේ. උල්කාපාත වැටෙනකොට ඒගොල්ලෝ දහණය වෙන්නේ මධ්‍ය ගෝලය තුල. එතකොට තාප ගෝලය තුල තමයි තියෙන්නේ ඔය මොනවද තියෙන්නේ? ජාත්‍යන්තර අභ්‍යවකාශ ජාත්‍යන්තර මධ්‍යස්ථානය. අභ්‍යවකාශ මධ්‍යස්ථානය. නේද? අන්න ඒ වගේ ටිකක් මතක තියාගන්න. එතකොට ස්තර ගෝලය තුල තියෙනවා ඕසෝන ස්තර. right? 15 බලන්න. එක්තරා පස්සාම්පලයක අඩංගු සංඝටක ප්‍රතිශත පහත දැක්කේ. මැටි 10%යි, වැලි 80%යි, හ්‍රොන් මඩ 10%යි. මෙම ප්‍රතිශත වලට අනුව අදාළ පස වන්නේ දැකපුවාම කියන්න පුළුවන් නේද? වැඩිපුරම තියෙන වැලි. වැලි පස. වැලි පස. වැලි පස. ඔව්. 15 වැලි පස. 16 බලන්න. පහත සඳහන් බලයේ යෙදෙන අවස්ථා අතරින් ඇදීමක් සිදුවන අවස්ථාවක් වන්නේ ඇදීමක්. බිම තබා තිබූ වෑගයක් එසවීම. ඇදීමක් කියලා කියන්නේ තමන්ගේ පැත්තට ඇද ගන්නනේ. වාහනයේ තිරිංග පැඩලේ පෑගීම ඔව් ඇදීමක් කියලා කියන්නේ තමන්ගේ පැත්තට යම් කිසි දෙයක් ලබා ගන්නකොට එතන සිද්ධ වෙන ඇදීමක් නේ. right? මම මේසෙ තියෙන පෑනක් අතට ගන්නකොට ඒක ඇදීමක්. ඇදීමක් විදිහට තමයි සලකන්නේ. ඒතර මෙතන ගලක් විසි කරනවා කියලා කියන්නේ ඒක තල්ලු කිරීම. බෝලයකට පහරක් ගැසීම තල්ලු කිරීම. වාහනයක තිරිංග පෑගීම කියලා කියන්නේ තමන්ගෙන් එළියට තමයි තල්ලුවක් දාන්නේ නේ කකුලේ. උත්තරේ බිම තබා තිබූ බෑගයක් එසවීම අන්න ඇදීම. අපි බලයක් කියලා කියන්නේ සාමාන්‍ය හඳුන්වන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. නේ? එතකොට මෙතන උත්තරේ 16:4. 17 බලන්න. පරිප්පු වල අඩංගු පෝෂක වර්ග අතර බහුලව හමු නොවන පෝෂක වර්ග වන්නේ khනිජ. පරිප්පු වල නේ? පරිප්පු වල පුතාලා ප්‍රෝටීන තියෙනවා. khනිජත් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් උත් තියෙනවා. ලිපිඩ තාමත්ම අඩුයි නැත්තරම්. right? 17 උත්තරේ. ලිපිඩ. පරිප්පු වල තෙල් ගතියක් නැහැ. නේ? තෙල් දැම්මොත් තෙල් ගතිය තියෙනවා අපිට පරිප්පු වෙනකොට. එහෙම නැතුව තෙල් ගතියක් නැහැ. හරි? කියන්නේ ලිපිඩ තමයි බහුලවම හමු නොවන පෝෂක වර්ගය. අනිත් ටික තියෙනවා. වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ khනිජ. අඩුවෙම තියෙන්නේ ලිපිඩ. දැන් මේකට උත්තරේ තමයි ලිපිඩ. 17 18 බලන්න. පහත සඳහන් කන්ජ වර්ග සහ අඩංගු ආහාර නිවැරදිව ගැලපෙන පිළිවෙල ඇතුළත් පිළිතුර තෝරන්න. මෙතන තියෙන කනිජ වර්ගය තියෙනවා අඩංගු ආහාරය තියෙනවා නේද? ඔව් කනිජ වර්ග කැල්සියම්, යකඩ, අයඩින්. අඩංගු ආහාර මුහුදු ආහාර, ගොටුකොළ, හාල් මැස්සන්. right. අපි බලමු එහෙමනම්. කැල්සියම් වැඩිපුර තියෙන්නේ කාගේ ළඟද? හාල් මැස්සන්. හාල් මැස්සන්ගේ. හාල් මැස්සන්ගේ. හාල් මැස්සන්ගේ තියෙන්නේ පිටින් අපිට පේනවා නේ. අර සුදු පාට ඉරක් වගේ තියෙන්නේ. හාල් මැස්සන්ගේ. මේ දිගටි. ඒකේ තියෙන කැල්සියම් තියෙන්නේ. right? කැල්සියම් තියෙන. ඊට අමතරව අපි හාල් මැස්සෝ කනකොට හාල් මැස්සගේ මේ නේද? ඇතුලේ තියෙන මේ කුඩා ඇට සැකිල්ල අපි ඉවත් කර කන්නේ නැහැ නේ. නේ? හාල් මැස්සම කනවා නේ. හාල් මැස්ස දැන් විශාල මාළු කනවා නම් අපි එයාගේ මාළු කටු අයින් කර තමයි කන්නේ. එතකොට මේ හාල් මැස්ස කනකොට එයාගේ ඇට සැකිල්ලත් එක්කම තමයි අපි ආහාරයට ගන්න. ආතින්දී අපිට ගොඩක් කැල්සියම් ලැබෙනවා. ඒකයි කියන්නේ කුඩා මාළු ගුණයි කියලා කියන්නේ. right? ලොකු මාළු කනකොට අපි
එයාගේ අර මාංශමය කොටස විතරයි කන්නේ අර එයාගේ කැල්සියම් අපිට ලැබෙන අඩුයි. right ඒකයි කියන්නේ හාල් මැස්සෝ සාලයෝ කුරුල්ලෝ right ඒ වගේ කුඩා මාළු ගුණයි. එතකොට C තමයි එතකොට මුලට එන්න ඕන. C කොහෙද මුලට තියෙන්නේ? එකෙක් තියෙනවා හතරෙක් තියෙනවා. එහෙනම් මේ එක හෝ හතරෙන් දෙකෙන් එකක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි තවදුරටත් බලමු. යකඩ කොහෙද තියෙන්නේ? ගොටුකොළ යකඩ තියෙනවා ගොටුකොළ වල තියෙනවා. ඊට අමතරව හරි ෆේමස් ප්‍රසිද්ධ ආහාරයක් තියෙන යකඩ තියෙන මොනවද? නිවිති වලක් තියෙනවා යකඩ. right අයඩින් තියෙනවා කොහෙද? මූදු ආහාරවල නේ. ඒකට කියන්නේ මුහුදු මාළු වල එහෙම අයඩින් තියෙනවා. ඒතකොට CBA තමයි උත්තරේ. CBA 19 බලන්න. right සරල ආහාර ඊට පස්සේ තියෙනවා x කියලා දෙයක් තියෙනවා, ඊතලයක් තියෙනවා, y කියලා දෙයක් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නේ, ප්‍රාශ්වාසයෙන් කියලා පිට වෙනවා, z තියෙනවා නේද? ජීව ක්‍රියා සඳහා භාවිතා කරනවා. පොඩි සටහනක් ගහලා තියෙනවා නේ. අපි බලමු. ජීවීන් ශ්වසනය සිදු කරනුයේ ඇයිද යන්න පැනයට පිළිතුර මෙම සටහන ඇසුරින් දැක්වේ. මෙහි x y සහ z යන ස්ථාන ගැලපෙන්නේ පිළිවෙලින් නේද? මේ ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂණයේ මේ ශ්වසනයේ සමීකරණය මේ තියෙන්නේ. right සරල ආහාර මත කවුද ක්‍රියා කරන්නේ? x කියන්නේ කවුද? ඔක්සිජන්. x කියන්නේ ඔක්සිජන්. right එතකොට හැදෙනවා මොනවද හැදෙන්නේ? ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් නේ. ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් තමයි හැදෙන්නේ. එතකොට y කියන්නේ ජල වාෂ්ප. පොඩ්ඩක් නෑ මෙතන මේ යටින් තියෙන තව ඊතලයක් ගන්න ජීව ක්‍රියා සඳහා භාවිතා කරා. එහෙමනම් මෙතන වෙන්න ඕන ශක්තිය. මේක වෙන්න ඕන. හරි මෙතන ශක්තිය. y කියන්නේ ශක්තිය. කාබන් ඩයොක්සයිඩ් උත් හැදෙනවා. right ඊළඟට ආනවා z යනවා. මෙතන තව z කියලා එකකුත් තියෙනවානේ. ඒක තමයි එතකොට ජල වාෂ්ප වෙන්නේ. පැහැදිලිද? එතන y කියන්නේ ශක්තිය. z කියන්නේ ජල වාෂ්ප. එතන උත්තරේ වෙන්න ඕන ඔක්සිජන් ශක්තිය හා ජල වාෂ්ප දෙක. 19 දෙක තමයි උත්තරේ. 19 දෙක. right 20 ශිෂ්‍යයෙක් තම පාසල් වත්තේ පහත සඳහන් ස්ථාන හතරෙහි පසේ උෂ්ණත්වය මනන ලදී. ඒ අතරින් අඩුම උෂ්ණත්වයක් වාර්තා වනු ඇත්තේ කවර ස්ථානයේ වූ පසෙහිද? අතු අතර විහිදී ගිය ගසක් යට වූ පසෙහිය. ඔව් නේද? right පසේ උෂ්ණත්වය මනන ලදී. ඒ අතරින් අඩුම උෂ්ණත්වය වාර්තා වනු ඇත්තේ කවර ස්ථානයේ? නිකන් හෙවන සහිත පසක් වෙන්න බෑ නේද? right එතකොට ක්‍රීඩා පිටියේ ඇති පසේ. ඒතකොට ක්‍රීඩා පිටිය කියලා කියන්නේ හොඳට හිරුවේදී ලැබෙන ස්ථානයක්. එතකොට එතන උෂ්ණත්වය වැඩි. එලිමහන් බිමක් කියලා කියන්නේ ඒත් එහෙම තමයි. හොඳට හිරුවේදී ලැබෙන. එතකොට උෂ්ණත්වය වැඩි. අතුපතර විහිදීගේ ගසක් යට කියන්නේ හොඳ සෙවණක් තියෙනවා. අන්න එතකොට එතන පසේ උෂ්ණත්වය අඩුයි. right දුර පැනීමට තනා ඇති වලේ ඇති වැලි සහිත පසේ නේ. එතකොට දුර පනින්නේ ගසස්සේ නෙවෙයි නේද? ඒකත් ග්‍රවුන්ඩ් එකේ තමයි තියෙන්නේ. එතකොට ඒකේ වැලි දාලා තියෙනවා නේ. වැලි කියලා කියන්නේ ඉක්මනටම රත් වෙනවා. එතකොට එතරම් උෂ්ණත්වය වැඩි. එතකොට 23 උත්තරේ. right 23. right අන්න ඔය වගේ ඔයාලා බහුවර්ණ ඔයාගේ ප්‍රශ්න කරනකොට පුතාලා අනිත් උත්තර ගැන පොඩ්ඩක් දන්න දේවල් මතක් කරගෙන යන්න ඕන. අන්න එහෙමයි ඉගෙන ගන්න. පැහැදිලිද? right අනිත් දෙයක් තිබුණොත් ඒකත් බලන්න මොකද්ද කියලා. හරි ඒ වගේ විචාරශීලීව right විග්‍රහ කර කර තමන්ම විග්‍රහ කර කර ඔය වගේ පේපර්ස් කරන්න.
තොර හොඳට මතක හිටිනවා. හරි ඔන්න දැන් 20න් කීයක් වගේ හරිද දැන් කට්ටියගේ? දාන්න බලන්න මට chat එකට කීයක් හරිද කියලා. 18යි. කාගේද 18? ජෙනිරුගේ. ජෙනිරු 18යි. අනික කට්ටිය දාන්න බලන්න chat එකට. සර් මටත් 18යි. හොඳයි very good. නෑ සර් 19ක් කියලා. තේන්සා 20යි very good. ඉමාෂා 13යි. ඉමාෂා මොකද? පාඩම් කරේ නැද්ද? සෙනුර 17යි හොඳයි. කවිෂා දිල්හරි 20න් 20යි very good. අනික කට්ටිය දාන්න බලමු තාම. කවිදු දාලා තියෙනවා 15 එක්සෑම් එකක් තියෙනවා කියලා නේ. right. දනිදු 15යි. නොවින් 19යි. හොඳයි very good. චතු උදේශිකා 19යි very good. අනික කට්ටියක් දාන්න බලන්න. දිශාන් සංසලු 18යි very good. ජෙනරු 18යි හොඳයි. දාන්න බලන්න අනික කට්ටිය. ඉන්නවනේ 14ක් කොයිද මේ? හරි ඕකේ. හොඳයි අපි එහෙමනම් යමු දෙවෙනි කොටසට. දැන් පුතාලා මේ එදා 8 වසරේ පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනේ මෙතන සම්බන්ධලා නේද ඉන්නේ කීප දෙනෙක් හරි. ඔව් සර්. right. හරි හරි. මට ඔයාලා අද දැන් මේ පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි ටික මට දාන්න WhatsApp නම්බර් එක දාන්න. මට අඳුර ගන්න. දැන් group එකේ ළමයි ගොඩක් හිටියට සම්බන්ධ වෙන්නේ නැත්නම් කීප දෙනා ඉන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි මට ඒගොල්ලෝ මට අඳුර ගන්න ඕන කවුද කියලා. හරි. කියන මට දාන්න WhatsApp message එකක් දාන්න මේ chat එකට හරි එහෙම දාන්න. මේ නම්බර් එක දාන්න. හොඳයි අපි බලමු එහෙනම් දෙවෙනි කොටසට යමු. එදිනෙදා සිදු කෙරෙන කාර්යයන් රැසක් සඳහා විවිධ ශක්ති ප්‍රභව භාවිතා වේ. එම ශක්ති ප්‍රභව පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැක. right පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැක. ඔයාලට ඔය පුනර්ජනනීය කියන වචනේ තේරෙනවද? දන්නවද? මේ සමහරුන්ට ඔක හරියට තේරෙන්නේ නැහැ. මොකද්ද පුනර්ජනනීය කියන වචනේ තේරුම? ඒකේ සංකල්පය. හරි? මම නිකන් මේක පැහැදිලි කරන්න මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. right? ඔයාලගේ පොතේ තියෙනවා නේද? මෙහෙම වාචන දෙකක් ගන්නවා. හරි? වාචන දෙකක් ගන්නවා. right? මෙතන සමාන කෝප දෙකක් ගන්න. එක සමාන කෝප දෙකක්. මෙතෙන්දී මේ වගේ එක කෝපයකුයි තව විශාල කෝපයකුයි ගන්න. දැන් මේකේ වතුර තියෙන සමාන ප්‍රමාණයක්. මේ දෙකේම එක සමාන ප්‍රමාණයක් වතුර තියෙනවා. මේක A කියලා අපි හඳුන්වනවා, මේක B කියලා අපි හඳුන්වනවා කියලා හිතන්නකෝ. right. එතන මෙතන එක ළමයෙක් මේ කෝප්පෙන් එක වතුර භාජනයක් එළියට දානවා. එක කෝප්පයකින් වතුර එළියට දානකොට අනිත් ළමයා මේ කෝප්පෙන් තව වතුර භාජනයක් තව වතුර කෝප්පයක් ඇතුළට දානවා නේ. ඒ කියන්නේ එළියට යනකොට තව එකක් ඇතුළට එනවා නේ. ඒ කියන්නේ මේකේ වතුර ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? සමානව පවතිනවා නේ. ඇයි? යන ප්‍රමාණයට මේ පැත්තෙන් හැදෙනවා. හරි? ඉතින් මෙතන සමානව වතුර ප්‍රමාණය සමානයි. මෙතන ලොකු කෝප්පයක් තියෙනවා. ලොකු කෝප්පෙන් එළියට දානවා. හරි? ලොකු කෝප්පෙන් වතුර එළියට දානවා. පොඩි කෝප්පෙන් වතුර ඇතුළට දානවා. එතකොට මෙතෙන්දී එළියට යන ප්‍රමාණය වැඩි, ඇතුළට ලැබෙන ප්‍රමාණය අඩුයි. හරි? එළියට දාන ප්‍රමාණය වැඩි, ඇතුළට ලැබෙන ප්‍රමාණය
අඩුයි. මේකේ වතුර මට්ටම අඩු වෙනවා. නේ? මේකේ ඉන්න වතුර මට්ටම අඩු වෙලා ගිහලා නැති වෙලාම යනවා. හරි. ලැබෙනවට වඩා එළියට පිට වෙනවා නේ. අපේ මේක අපේ රටත් ඔය වගේ තත්ත්වනේ දැන් අතන වෙලා තියෙන්නේ. හරිද පුතා? අපේ රටෙත් ඔක තමයි වෙලා තියෙන්නේ. අපේ රටේ ආර්ථිකය මම මේ කතා කරන්නේ. නේ? අපේ රටේ අපි පිට රටින් ගෙන්නන දේවල් වැඩි. අපි අපේ රටෙන් පිට රටවලට යවන දේවල් අඩුයි. හරි? ආනයනය වැඩි, අපනයනය අඩුයි. එතකොට මොකද වෙන්නේ ඇත්තටම? රටේ තියෙන සල්ලි ඩොලර් ප්‍රශ්නයක් කියලා තියෙන්නේ ඕක තමයි. එන්නේ ඩොලර් ප්‍රමාණය අඩු වෙලා යනවානේ. තිරසාර නැහැ. right? කියන්නේ මෙතන ඇත්තටම අපේ ආර්ථිකයත් මේ සංකල්පන අපි කියන පුතා පුනර්ජනනීය නොවන කියලා කියන්නේ. පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. ඒ කියන්නේ අපි ශක්තිය භාවිතා කරනකොට අනිත් පැත්තෙන් ඒ ශක්ති ප්‍රභවය හැදෙනවා නම් මෙතන අපි ශක්තිය භාවිතා කරනවා අනිත් පැත්තෙන් ශක්ති ප්‍රභවය හැදෙනවා නම් ඒක පුනර්ජනනීය ශක්ති ප්‍රභවය. හරි? එක්ක හැදෙනවා නම් නැත්නම් හැදෙන්න කෙටි කාලයකින් හැදෙනවා නම් ඒක පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක්. උදාහරණ වශයෙන් ගත්තොත් එම සූර්ය ශක්තිය. අපි සූර්ය ශක්තිය කොච්චර ගත්තත් සූර්ය ශක්තිය අඩුවීමක් වෙන්නේ නැහැ. සුළඟේ තියෙන චාලක ශක්තිය අපි කොච්චර ප්‍රයෝජනට ගත්තත් සුළඟ අඩු වෙන්නේ නැහැ. නේ? ගලා යන ජල පහරක් මගින් අපි යටින් ටර්බයින් එකක් තියලා විදුලි බල නිපදෙව්වොත් ඒ ජල ධාරාව අඩු වෙන්නේ නැහැ. හරි ඒ වල පුනර්ජනනීය ශක්ති ප්‍රභව. දැන් මෙතන මේ ඉන්ධන හරි අපි භාවිත කරන ෆොසිල් ඉන්ධන භාවිත කරන ෆොසිල් ගල් ලඟුරු පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඊට පස්සේ ස්වභාවික වායු නේ LPG ඒව ඇවිල්ලා පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. ඒ කියන්නේ පුතාලා ෆොසිල් ඉන්ධන හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවනේ. අපි කෙටි කාලෙකින් ඒව භාවිතා කරනවා. එතකොට අපි භාවිතා කරන ප්‍රමාණය වැඩි හැදෙන්න යන කාලය ඉතාමත්ම අඩුයි. හැදෙන්න යන කාලය ඉතාමත්ම වැඩි. හරි ඒකින්ද අන්න ඒවා පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. right? ඔන්නෝක තමයි ওই දෙකේ වෙනස. right? එතකොට පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව මොනවද? ගල් ලඟුරු පෙට්‍රෝලියම් තෙල් නේ නැත්නම් ඛනිජ තෙල් භූමි තෙල් ඩීසල් පෙට්‍රල් ඒ වගේ දේවල් ඊට පස්සේ ස්වභාවික වායු LPG හරි ඒවා හැදෙන්න යන අවුරුදු මිලියන ගාණක් හැබැයි අපි භාවිතා කරනවා තාමත්ම කෙටි කාලෙකින් හරි මේකින්ද ලෝකෙ ඉස්සරහට යනකොට මේ ෆොසිල් ඉන්ධන මත අපිට යැපෙන්න බෑ නේ අපි අනිවාර්යයෙන්ම පුනර්ජනනීය ශක්ති ප්‍රභව වලට අපි යන්න ඕන right ඔන්න ඔය සම්බන්ධයෙන් තමයි ඔය ප්‍රශ්නේ හදලා තියෙන්නේ මට තප්පරයක් දෙන්න උතාලා හරි එහෙනම් අපි බලමු එදිනෙදා සිදු කරන කාර්යයන් රැසක් සඳහා විවිධ ශක්ති ප්‍රභව භාවිතා වේ. එම ශක්ති ප්‍රභව පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැක. ශක්ති ප්‍රභව අනුව ඉහත දැක් වූ ආකාරයට කාණ්ඩ දෙකකට බෙදනු ලබන්නේ කවර කරුණු පදනම් කරගෙනද? right? මොකද්ද? ශක්ති ප්‍රභව අනුව ඉහත දැක් වූ ආකාරයට කාණ්ඩ දෙකකට බෙදනු ලබන්නේ කවර කරුණක් පදනම් කරගෙනද? කියන්න බලන්න. මොකක් පදනම් කරගෙනද ඒක හදන්නේ? මතකයිද? කියන්න. තමන් කිව්වේ නේද? එම ඉන්ධනයේ සෑදීමට ගතවන කාලය අනුව right අපි භාවිතා කරන ඉන්ධනයේ සෑදීමට ගතවන කාලය අනුව එය නැවත සැකසීමට ගතවන කාලය අනුව right කියන උත්තරය
ශක්ති ප්‍රභව ඊට දැක්වූ ආකාරයට කාණ්ඩ දෙකකට බෙදනු ලබන්නේ කවර කරුණක් පදනම් කරගෙනද ලියන්න. එම ඉන්ධන වර්ගය නැවත සැකසීමට ගතවන කාලය අනුව ඒකටම ලියන්න පුනර්ජනනීය ශක්ති ප්‍රභව කාණ්ඩයට අයත් ඉන්ධන එම ඉන්ධනයේ භාවිතයේදී කෙටි කාලයක් තුල නිර්මාණය වේ. ඒකටම ලියන්න පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවවල ඉන්ධන නිර්මාණය වීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වේ. Right? හරි. දෙක බලන්න. ශක්ති ප්‍රභව නිර්මාණය වීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වේ. පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව වල ඉන්ධන නිර්මාණය වීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වේ. right. දෙක දර ග්‍රාමීය නිවෙස්වල බහුලව භාවිතා වන ශක්ති ප්‍රභවයකි. දර ග්‍රාමීය ප්‍රදේශවල තමයි ගොඩක් භාවිතා වෙන්නේ නේ. දැන් නම් ඉතින් නාගරික ප්‍රදේශවල අයත් දැන් දර වලට යොමු වෙලා ඉන්නේ නේද? right මේ ගෑස් ප්‍රශ්නයි ඒ හින්දා right. අහනවා ඒ දර ඉහත සඳහන් කවර ශක්ති ප්‍රභව කාණ්ඩයට අයත් වේද? පුනර්ජනනීයද පුනර්ජනනීය නොවනද? දර කියලා කියන්නේ මොනවද? පුනර්ජනනීය ශක්ති ප්‍රභවය. right? දර කියලා කියන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවය. නේ දර අයිති වෙන්නේ ජෛව ස්කන්ධ කියන යටතට. ජෛව ස්කන්ධ. නේ මතකද? ජෛව ස්කන්ධ කියලා කියන්නේ මොනවද? ජෛව ස්කන්ධය කියලා කියන්නේ ඉන්ධනයක් ලෙස භාවිතයට ගත හැකි ශාක හෝ සත්වමය කොටස් වල අපි කියනවා ජෛව ස්කන්ධ. එතකොට ජෛව ස්කන්ධ වලට තමයි අයිති වෙන්නේ දර, ඊට පස්සේ දහයිය, ලී කුඩු, පොල් කටු, පිදුරු, ඒ වගේ දේවල් අයිති වෙන්නේ ජෛව ස්කන්ධ යටතට. ඒතකොට ජෛව ස්කන්ධ කියලා කියන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවය. හරිද පුතාලා? ඔතන මෙහෙමයි. මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් අපි පොතේ ඉගෙන ගන්නවා මේක පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියලා. හැබැයි අද වෙනකොට මොකද වෙන්නේ? අද මිනිස්සු විශාල වශයෙන් වනාන්තර එලිපෙහෙලි කරගෙන යනවා නේද? ඒ වනාන්තර එලිපෙහෙලි කරන විදියට අනිත් පැත්තෙන් වනාන්තර නිර්මාණය වෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ ස්වභාවිකවනේ. හැදෙන්න ගොඩාක් කාලයක් ගත වෙනවා. මිනිස්සු ගස් කොළන් කපනවා. හැබැයි ස්වභාවික තත්ත්වයන් යටතේ නේද? ග්‍රාමීය ප්‍රදේශවල මිනිහෙක් ගිහිල්ලා කැලේකට ගිහිල්ලා දර කෝටුවක් කඩාගත්තා කියලා එතන ලොකු විනාශයක් වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ අන්න ওই විදිහට. හරි?
මේක නේද මේ මහා පරිමාණයට ගිහිල්ලා වනාන්තරයේ තියෙන ගස් ටික ඔක්කොම කපාගෙන ඇවිල්ලා දර හදනවා කියන සංසිද්ධියම නෙවෙයි. right? අපි කතා කරන්නේ මේ වගේ දෙයක්. හරිද? එතකොට ඒ දර හැදෙනවා. ඒ කියන්නේ ස්වභාවිකවම ගහක් මැරුණාම අනිත් පැත්තෙන් ගහක් හැදෙනවා නේ. අන්න ඒකයි අපි කියන්නේ ඒක පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ ඒකයි. හරි? ඔබට විවිධ ශාක වලින් ලබාගත් දර වර්ග කිහිපයක් සුදුසු බඳුන් ජලය උෂ්ණත්ව මානයක් හා විරාම කටිකාවක් සපයා ඇතැයි සිතන්න. මෙම ද්‍රව්‍ය භාවිතා කර වැඩි තාපයක් නිකුත් කරන දර වර්ගයේ සොයා ගන්නා අයුරු පියවර 3කින් ලියා දක්වන්න. ඔව් මොකක්ද අපි කරන්නේ මේ? ඔයාලට දීලා තියෙනවා. ඔන්න දැන් හිතන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඔබට විවිධ ශාක වලින් ලබාගත් දර වර්ග කීපයක්. දර වර්ග දැන් කීපයක් තියෙනවා. අපි හිතමුකෝ අපි නමක් දෙමුකෝ A කියන දර වර්ගයේ තියෙනවා, B කියන දර වර්ගයේ තියෙනවා, C කියන දර වර්ගයේ තියෙනවා. right? ඔන්න A B C කියලා දර වර්ග තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සුදුසු බඳුන්. අවශ්‍ය බඳුනුත් දීලා තියෙනවා. වතුරක් දීලා තියෙනවා නේ, ජලයක් දීලා තියෙනවා, උෂ්ණත්වමානයකුත් දීලා තියෙනවා, විරාම කටිකාවකුත් දීලා තියෙනවා. right? අහනවා මෙම ද්‍රව්‍ය භාවිතා කර වැඩි තාපයක් නිකුත් කරන දර වර්ගය සොයා ගන්නා අයුරු පියවර 3කින් පැහැදිලි කරන්න. දැන් ඔයාලා පොඩි පරීක්ෂණයක් ඔය හදා ගන්නයි කියන්නේ නේ. right? අර දීලා තියෙන උපකරණ වලින්. කොහොමද කරන්නේ අපි මේ වැඩේ? කොහොමද කරන්නේ? ඉතාමත්ම සරලව නේ. අපි ගන්නවා සමාන භාජන තුනක්. බඳුන් දීලා තියෙන්නේ. සමාන භාජන තුනක් ගන්න. එක සමාන භාජන තුනක් ගන්න. right? එක සමාන භාජන තුනක් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ භාජන තුනට සමාන වතුර ප්‍රමාණයක් පුරවන්න ඕන. right? අපි හිතමුකෝ මේකට ලීටරයක් වතුර පෙරෙවුවා කියලා. ඒ ජල මට්ටම මේකට පුරවනවා නේ. සමාන ජල පරිමාණ. අපි එකක් ලීටර නම් මෙතනත් එකක් ලීටර. ඔන්න මෙතන සමාන තත්ත්වයන්නේ සමාන භාජන තුනක් සමාන ජල පරිමාණ. දැන් මේ ටික අපි රත් කරන්න යන්නේ සමාන දර ප්‍රමාණයකින්. right? සමාන දර ස්කන්ධයකින් අපි මේක පුරවන්න මේ රත් කරන්න යන්නේ. අපි මේක රත් කරන්න right? අපි නිකන් අපි මේ වගේ ලිපක් කියලා හිතන්නකෝ. දැන් මේක ලිපක් උඩ තියෙනවා මේ භාජන තුන. දැන් මේ සමාන පරිසර තත්ත්වයන් යටතේ සමාන පරිසර තත්ත්වයන් යටතේ මෙතන අපි දර කෑලි right? මෙතන අපි දර කෑලි අපි එක මෙතන සමාන ස්කන්ධයන් ගන්නවා. අපි කිලෝ එකක් ගන්නවා කියලා හිතන්න හැම එකෙම. right? මෙතන දර කෑලි කිලෝ එකක් ගන්නවා කියලා හිතන්න. සමාන දර ප්‍රමාණයක් ගන්නවා. right? හරි? එතකොට හැමතිස්සෙම සමානයි නේ. බෝඩ් එක පේනව නේද? සමාන භාජන සමාන ජල පරිමා සමාන දර ප්‍රමාණය. අරගෙන අපි මොකද කරන්නේ? අපි දැන් මේ ටික රත් කරනවා. right? රත් කරනකොට උෂ්ණත්වය ඉහළ යනවා. අපිට දීලා තියෙන උෂ්ණත්ව මානය. අපිට දීලා තියෙන මොකද්ද? උෂ්ණත්ව මානය. විරාම කටිකාවකුත් දීලා තියෙනවා. right? විරාම කටිකාවකුත් දීලා තියෙනවා. right? මුලින්ම යමු අපි A කියන අවස්ථාවට. right? මේක A B C. මෙතන අපි දැන් මේක රත් කරනවා. අපි හිතමු මෙතන සෙල්සියස් අංශක ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 නේ. right? ජලයේ නටන්නේ සෙල්සියස් අංශක 100 දී. right? අපි හිතනවා right? අපිට මෙහෙම මේක සෙල්සියස් අංශක 100ට ගන්නත් පුළුවන් නැත්නම් 50ක් කියලා එහෙම සලකන්නත් පුළුවන්. මොකක් හරි නිශ්චිත උෂ්ණත්වයකට
මේ වතුර ටික රත් වෙන්න යන වෙලාව බලනවා විරාම කටිකාවයි. කොච්චර වෙලාවක් යනවද කියලා බලනවා. right? එතකොට මෙතන අපි තුමු සෙල්සියස් අංශක 100ටම රත් කරනවා කියලා. right? එතකොට සෙල්සියස් අංශක 100ට මුලින්ම මෙයා 100 උෂ්ණත්වමානය 100ට එන්න කොච්චර වෙලාවක් යනවද ඒ කියන්නේ. විරාම කටිකාවක් දීලා තියෙනවා. right? අපි හිතමු තප්පර කීයක් වෙයිද? විනාඩි 10ක් කියලා හිතමුකෝ නේ. තප්පර 600ක් කියලා. right. තප්පර 600ක් යන ඔන්න මුල් අවස්ථාව. දෙවෙනි අවස්ථාවට right දැන් මෙයා A කියන දර දෙවෙනි අවස්ථාවට මෙයාට අපි තුමු තප්පර 500ක් යන්නේ කියලා. තුන්වෙනි අවස්ථාව අපි තුමු මෙතෙන් තප්පර 700ක් යනවා කියලා. right. දැන් මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? ප්‍රශ්න මොකක්ද අහන්නේ? ඔව් අහන්න මොකද වැඩි තාපයක් නිකුත් කරන දර වර්ග හොයාගන්න. දැන් මට කියන්නේ මෙතන වැඩිපුරම වැඩි තාපයක් දෙන මොන දරද? Aද Bද Cද? කියන්නේ තේස කියන්නේ කොයි දරද වැඩි තාපයක් දෙන්නේ? B දර. B දරනේ. ඇයි ඒ? අඩු කාලෙක නේ. දැන් මෙතන තප්පර 600යි, මෙතන තප්පර 500යි, මෙතන තප්පර 700යි. එතකොට මෙතන තප්පර 500ක්. කෙටි කාලයකින් එයා සෙල්සියස් අංශක 100ට ගිහිල්ලා හිටියේ. right? සෙල්සියස් අංශක 100ට ගිහිල්ලා තියෙනවා කෙටි කාලෙක. ඒ කියන්නේ B දර තමයි වැඩි තාපයක් ලබා දෙන්නේ. ඔන්න ඕක තමයි ওই පරීක්ෂණයේදී අපි දැන් ඔක පොතේ නැහැ නේ. අපි නිර්මාණාත්මක ගොඩනගා ගන්න. හිතලා. right? හිතලා නිර්මාණාත්මක ගොඩනගා ගන්න ඕන. හරි. එතකොට මෙතෙන්දී මොකක්ද අහන්නේ? ඔව්. අහන්නේ වැඩි තාපයක් නිකුත් කරන දර වර්ගය සොයා ගන්නා අයුරු පියවර 3කින් ලියා ගන්න. පියවර 3කින් ලියන්න ඕන. මොනවද මේ පියවර 3? මෙන්න මේ 3 තමයි. right? අපි මෙතෙන්දි කරන්නේ මොනවද? සමාන භාජන 3ක් තෝරා ගැනීම. right ලියා ගන්න වෙන පළවෙනි පියවර. තර ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියන්න. සමාන ජල භාජන 3ක් තෝරාගෙන එයට සමාන ජල පරිමාවක් බැගින් එකතු කිරීම. ඔන්න පළවෙනි කාරණාව. සමාන ජල භාජන 3ක් තෝරාගෙන එයට සමාන ජල පරිමාවක් බැගින් එකතු කිරීම. ඔන්න එක පියවරක් දැන් ලිව්වා. දෙවෙනි පියවර යන්න මෙහෙම. එම සමාන ජල පරිමාවන් සෙල්සියස් අංශක 100ට රත් කිරීම සඳහා නෑ මෙහෙම ලියන්න පොඩ මෙහෙම ලියන්නකො. එම සමාන ජල පරිමාවන් රත් කිරීම සඳහා සමාන දර ස්කන්ධයන් ගැනීම. එම ජල පරිමාවන් රත් කිරීම සඳහා සමාන
දර ස්කන්ධයන් ගැනීම. හරි එතකොට හැම එකෙම සමාන ජල මේ දර ස්කන්ධය ගානේ ගන්නවා. එම ජල පරිමාවන් රත් කිරීම සඳහා සමාන දර ස්කන්ධයන් ගැනීම. ඔන්න දැන් දෙවෙනි පියවරත් ලියමු. right. තුන්වෙනි එකට අපිට කියන්න පුළුවන් මෙහෙම. තුන්වෙනි එකට අපිට කියන්න පුළුවන් උෂ්ණත්වම ලියා ගන්න එපා. උෂ්ණත්වමානයේ නිශ්චිත උෂ්ණත්වයක් ලබා ගැනීම සඳහා ගතවන කාලය සෙවීම නේ අන්න එහෙම ලියමු right ලියන්න මෙහෙම ලියන්න ජලය රත් කිරීමේදී උෂ්ණත්වමානයේ නිශ්චිත අගයක් වරණ තුල දාන සෙල්සියස් අංශක 100යි කියලා දානවා 100යි කියලා නේ අපි ගමු සෙල්සියස් අංශක උතන සමහරක් විට ඔයාලා පටලවා ගන්න පුළුවන් right ඒකෙන්ද අපි ගමු එක සෙල්සියස් අංශක 90ක් කියලා ගමුකෝ right සෙල්සියස් අංශක 90ක් කියලා ගන්නකො right උෂ්ණත්වමානයේ නිශ්චිත උෂ්ණත්වයක් වරණ තුල සෙල්සියස් අංශක 90ක් උෂ්ණත්වමානයේ නිශ්චිත උෂ්ණත්වයක් වරණ තුල සෙල්සියස් අංශක 90ක් ලබා ගැනීම සඳහා එක් එක් දර ලබා ගැනීම සඳහා එක් එක් දර වර්ගයේ දැල්වීමෙන් ගතවන අවම කාලය සෙවීම right ඔන්න දැන් ගතවන අවම කාලය සෙවීම ඔන්න අපි දැන් පියවර 3කින් ලියමු එතකොට අවම කාලය තමයි වැඩිම දර වැඩිම තාප ශක්තියක් ලබා දෙන දර වර්ගය right තුන්වෙනි එක බලන්න එදිනෙදා භාවිතා වන ශක්තියින් අතර විද්‍යුත් ශක්තිය ප්‍රධාන තැනක් ගනී. පහත දැක්වෙන්නේ සරල කෝෂයක් සම්බන්ධ ක්‍රියාකාරකමකි. right මේ තියෙන සරල කෝෂයක් නේද? එහි දක්වා ඇති A ද්‍රව්‍ය සහ B ලෝහය නම් කරන්න. දැන් මේ තියෙන සරල කෝෂයක්. එතකොට නේද මෙතන තියෙන මොකද්ද මේ MA කියලා ගහලා දෙනවා නේ. ඔයාලා යාන්තම් පේනද නේ මිලි ඇමීටරයක් මේ තියෙන්නේ නේද? මිලි ඇමීටරයක්. එතකොට මෙතන බල්බයක් තියෙනවා. සාමාන්‍ය අපි සරල කෝෂයට මොනවද භාවිතා කරන්නේ? මේ ද්‍රව්‍ය මොනවද? දියරය සල්ෆියුරික් අම්ලය ඔව් තනුක සල්ෆියුරික් අම්ලය. A කියලා කියන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. හරි? A කියන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. එතකොට මෙතන සිංක් කියලා මේ ලෝහ දණ්ඩට ලකුණු කරලා තියෙනවා නේ. මේක සිංක් නම් මේ පැත්තේ වෙන්න ඕන මොකද්ද? කොපර් තහඩුව නේ. කොපර් තහඩුව. එතකොට මේ සරල කෝෂයක කොපර් තහඩුව ධනාග්‍රය වෙනවා. සිංක් තහඩුව ඍණාග්‍රය වෙනවා. right? හරිද? ඔයාලට ඔය දෙක අමතක වෙනවනම් සරල කෝෂයේ ධනාග්‍රයේ සිංක්ද කොපර්ද කියන එක හොයාගන්න අමාරු නම් ඔයාලා මතක් කරගන්න බැටරිය right සාමාන්‍ය මොන බැටරියද
සරල වියලි කෝෂය නේ වියලි කෝෂය ධනාග්‍රය වෙන්නේ කාබන් ඍණාග්‍රය වෙන්නේ සිංක් එතනත් එතකොට ඍණාග්‍රයට මොකක්ද අරන් තියෙන්නේ සිංක් තහඩුව මෙතනත් ඍණාග්‍රයට මොකක්ද අරන් තියෙන්නේ සිංක් තහඩුව right එතකොට සිංක් කියලා කියන්නේ ඍණාග්‍රය මතක තියාගන්න එහෙමනම් අනිත් එක ධනාග්‍රය කොපර් කියන්නේ ධනාග්‍රය එතකොට A කියලා කියන්නේ තනුක සල්ෆියුරික් අම්ලය B කියලා කියන්නේ කොපර් තහඩුව මෙහිදී ලැබෙන නිරීක්ෂණ අතරින් දෙකක් ලියන්න නිරීක්ෂණ මොනවද නිරීක්ෂණ මේකෙදී නේද එකක් තමයි බල්බයේ දැල්වීම බල්බය පත්තු වෙනවා right බල්බය පත්තු වෙනවා ඊට පස්සේ අනිත් එක තමයි මිලි ඇමීටරයේ තියෙන මේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා නේ මෙයා සැලවීමකට ලක් වෙනවා නේ උත්ක්‍රමණය වෙනවා right අනිත් එක තමයි මෙතන මේ තමලෝහය අතරින් වායුවක් පිට වෙනවා right මෙතනින් වායුවක් පිට වෙනවා ওই ටික තමයි නිරීක්ෂණ ඒක අහන්න මොකද්ද ඕකෙන් දෙකක් ලියන්න කියලායි කියන්නේ නේ right එහෙනම් ලියා ගන්නකො එක ලියා ගන්න බල්බයේ දැල්වීම දෙක මිලි ඇමීටරයේ උත්ක්‍රමණය අනිත් එක තමයි තම ලෝහය අසලින් වායුවක් පිටවීම මොන තුනක්ම ලියුවා තඹ ලෝහය අසලින් වායුවක් පිටවීම right B බලමු පෘථිවියේ පවතින මව් පාෂාණ විවිධ හේතු මත වෙනස් වෙමින් කැබලි බවට පත්වීම පාෂාණ ජීර්ණය නම් වේ. පාෂාණ ජීර්ණය භෞතික හා රසායනික ක්‍රම මගින් සිදුවේ. එම ක්‍රම දෙකකට අමතරව පාෂාණ ජීර්ණී විය හැකි තවත් ආකාරයක් නම් කරන්න. මොකද්ද? යාන්ත්‍රික ජීර්ණය පුතා එතන භෞතික ජීර්ණය කියලා කියන්නේ ඒක තමයි. right යාන්ත්‍රික කියන්නේ භෞතික ජීර්ණයේම එක කොටසක්. හරිද? එතකොට දැන් මෙතන භෞතික ජීර්ණයක් තියෙනවා රසායනික ජීර්ණයක් තියෙනවා. අනිත් එක තමයි මොකද්ද? ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය. right? කියන්නේ ශාක මුල් මගින් සිද්ධ වෙන්නේ. මුල් ගිහිල්ලා ගල් වල පැල්ම වල අස්සට ගිහිල්ලා මුල් විශාල වෙනකොට ගල පැලෙනවා නේ. අන්න ඒකයි අහන්න. අපි දැන් ටිකක් ස්පීඩ් එක යමු right? ලියා ගන්න ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය. ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය. right? දෙක වීදුරු බෝලයක් තදින් රත් කිරීමෙන් පසුව එය ජල බඳුනකට දමන ලදී. නැවත ඒ ජලයෙන් පිටතරගෙන නිරීක්ෂණය කළ විට එය ඉරිතලා ඇති අයුරු දිස්විය. මෙම ක්‍රියාකාරකම මගින් කවර පාෂාණ ජීර්ණ ක්‍රමයක් ආදර්ශනය කරයිද? මොකද්ද? කියන තප්පර දෙකක් තුනක් අතර කිව්ව නැත්තම් මම කියනවා නැත්නම් වෙලාව යනවනේ right මොකද අතර මෙතන වෙන්නේ උෂ්ණත්වය වෙනසක් වීම හේතුවෙන් සිදුවන ජීර්ණයක් නේද වීදුරු බෝලයක් තදින් රත් කරලා දානවා වතුරට දාමම වීදුරු බෝලය පිපිරෙනවා නේ ඔය ඇවිල්ලා භෞතික ජීර්ණය නේ භෞතික ජීර්ණය කියලා කියන්නේ මොකද්ද උෂ්ණත්වය වෙනස් වීම මගින් සිද්ධ වෙන ජීර්ණය ඊට පස්සේ සුළඟ මගින් සිදුවන ජීර්ණය නේද? ඒ වගේ දේවල්. එතකොට මෙතන උෂ්ණත්ව වෙනස් වීමක් හින්දා සිද්ධ වෙන ජීර්ණය. ඕක මොකද්ද? භෞතික ජීර්ණය. තුන්වෙනි එක බලන්න. khනිජයක් හා පාෂාණයක් බාහිර නිරීක්ෂණයෙන් වෙන් කර ගත හැකි ලක්ෂණයක් ලියන්න. අපි ඉගෙන ගත්තා khනිජ කියලා කියන්නේ නේ khනිජ වලට තියෙනවා නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. මතු පිට ස්වභාවය. හරි මතු පිට ස්වභාවයේ යම්කිසි ඒකාකාරී බවක් තියෙනවා. හරි? මතු පිට ස්වභාවයේ යම්කිසි ඒකාකාරී බවක් තියෙනවා. හැබැයි පාෂාණ වල එහෙම නැහැ. මතු පිට ස්වභාවයේ එක හැඩයට තියෙනවා නේ. එකම විදිහකට නැහැ. ගල් පාෂාණ
වල ඒව නැහැ. right? ලියන්න උත්තරේ khනිජවල මතු පිට ඒකාකාරී වේ. khනිජවල මතු පිට ඒකාකාරී වේ. පාෂාණ මතු පිට ඒකාකාරී නොවේ. පාෂාණ මතු පිට ඒකාකාරී නොවේ. right. මේක බලන්නනේ C. රූපේ දැක්කන්නේ මීටර් 400 ධාවන පතයක්. දැන් මෙහෙමනේ මේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවානේ. මේකේ ධාවන පතයක් තියෙනවා. අහනවා මෙම ධාවන පතේ මීටර් 800ක් ධාවන ඉසව්වට සහභාගී වන ක්‍රීඩකෙක් සම්බන්ධයෙන් සැලකුව විට පොඩ්ඩක් ශබ්ද පොඩ්ඩක් එනවා පුතාලා ගණන් ගන්න එපා. right okay. ඔව්. එතකොට මේ දැන් තියෙන්නේ මීටර් 400 ධාවන පතයක්. මෙම ධාවන පතේ මීටර් 800ක් ධාවන ඉසව්වට නේ. 800ක් ධාවනය කරන්න නම් මෙයා රවුන්ඩ් දෙකක් යන්න ඕනේ නේ. අපි තු මේ ඉරෙන් පටන් ගන්නවා කියලා නේ. මේ තියෙන්නේ ආරම්භක ඉර නේද? මෙතනින් පටන් ගන්න එක රවුමක් ගියාම මීටර් 400යි. තව රවුමක් ගියාම මීටර් 800ක් එනවා. එනේ පටන් ගත්ත තැනින් අවසන් වෙනවා නේ. පටන් ගත්ත තැනින්මයි අවසන් වෙන්නේ. අහනවා එම ක්‍රීඩකයා ගෙවා යන මුළු දුර කොපමණද? දුර කීයද? මීටර් 800යි. එම ක්‍රීඩකයාගේ විස්ථාපනය කොපමණද? ඈ? විස්ථාපනය බිඳුවයි. ශූන්‍යයි. ඇයි? එයා පටන් ගත්ත තැනටම ආයෙ ඇවිල්ලා ඉන්නේ නේ. ඒතර විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි චලිතයක නේද? ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් අතර ඇති ඍජු දුර. right? තේරුණාද? ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් අතර ඇති ඍජු දුර අපි කියනවා විස්ථාපනය. ඒතර මෙතන විස්ථාපනයේ බිඳුවයි. ලියන්න උත්තරේ බිඳුවයි. ශූන්‍යයි. නැත්නම් ශූන්‍යයි. right? එතකොට ඔයාලා මේකෙදී බිඳුවයි කියලා නිකම්ම ලියන්න එපා. ඒකකය දාන්න මීටර් බිඳුවයි. මීටර් බිඳුවයි. ක්‍රීඩකයන් ක්ෂණිකව ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා කරන ග්ලූකෝස් අයත් පෝෂක කාණ්ඩය කුමක්ද? මොකද්ද? පෝෂක කාණ්ඩය. අපි ඉගෙන ගත්ත පෝෂක කාණ්ඩ කීපයක් නේ? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන සහ khනිජ ලවණ. right? එතකොට ග්ලූකෝස් අයිති වෙන්නේ කොතෙන්ද අයිති වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් වලට. හරි ග්ලූකෝස් අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒක මේ උඩ එකක් තව එකක් තියෙනවා නේ C. දුර හා විස්ථාපනය අතර පවත්නා ප්‍රධාන වෙනස්කම්. කියන්න බලමු තාලා. දුරයි විස්ථාපනය අතර ඇති ප්‍රධාන වෙනස්කම මොකද්ද? දුරට නිශ්චිත දිශාවක් නැහැ. විශාලත්වයක් පමණයි තියෙන්නේ දුරට. විස්ථාපනයේට නිශ්චිත දිශාවක් මෙන්ම නිශ්චිත විශාලත්වයක් පවතිනවා නේ. right? ඕක තමයි වෙනස. මතකයි නේද? ඔව්. ලියන්න මෙතන දුරට ලියන්න. දුරට නිශ්චිත දිශාවක් නොමැති අතර නිශ්චිත විශාලත්වයක් පමණක් ඇත. right? විස්ථාපනයේ නිශ්චිත දිශාවක් මෙන්ම විශාලත්වයක් ඇත. right?
එතකොට අපි විස්ථාපනය හඳුන්වන්නේ දෛශික රාශියක් කියලා. මොකක් කියලාද? දෛශික රාශියක්. ඒ කියන්නේ විශාලත්වයයි දිශාවයි දෙකම පවතිනවා නම් ඒක දෛශික රාශියක්. හරි? දුර අදිශ රාශියක්. කියන්නේ දුරට විශාලත්වයක් විතරයි තියෙන්නේ. දිශාවක් නැහැ. කියන දුර අදිශ රාශියක්. right. අපි යමු එතකොට දෙවෙනි ප්‍රශ්නෙට. ශාකවල පවතින විවිධ කොටස් විවිධ වූ කාර්යයන් ඉටු කිරීම සඳහා හැඩ ගැසී ඇත. අහනවා එක A මුල් මගින් වර්ධක ප්‍රජනනය ඉටු කරන ශාකයක් නම් කරන්න. මුල් මගින් බෝ වෙන කට්ටිය. කවුද? මුල් මගින් බෝ වෙන කට්ටිය කියන්නේ බලන්න පුතාලා. මතක් කරගන්න මොනවද? කරපිංචා. මේ කරපිංචා වල මුල් මගින් තමයි පැලවෙන්නේ නේ මුල්. කරපිංචා දෙල් ඒ වගේ ශාක නේද? කරපිංචා දෙල් ලියා ගන්න. ඊට අමතරව බෙලි. බෙලි ශාකෙත් මුල් මගින් බෝ වෙනවා. කරපිංචා බෙලි දෙල්. ඊළඟ B කියනවා ජාලාභ නාරටි වින්‍යාසයක් දරන පත්‍ර සහිත ශාකයක් නම් කරන්න. නේ? අපි ඉගෙන ගත්තා පළවෙනි පාඩමේදී නේද? ඔව්. නාරටි වින්‍යාසය. අපි නාරටි වින්‍යාසය අනුව පත්‍ර කොටස් දෙකකට බෙදුවානේ. ජාලාභ නාරටි වින්‍යාසය සහ මොකද්ද? සමාන්තර නාරටි වින්‍යාසය නේ. ඒත් ජාලාභ නාරටි වින්‍යාසය තියෙනවා අඹ, කොස්, දෙල් ඒ වගේ ශාකවල තියෙනවා. ලියන්න උත්තරේ අඹ, කොස්, peer ඒ වගේ. right? අඹ, කොස්, peer. C බලන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා හැඩ ගැසුණු කඳන් සහිත ශාකයක්. දැන් මෙයාලා කඳෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. නේද? අපි ඉගෙන ගත්තනේ ප්‍රභා සංශ්ලේෂණයේ ශාකයක ප්‍රධාන වශයෙන්ම කරන්නේ ශාක පත්‍ර මගින්. ශාක කඳෙනුත් කරනවා. හැබැයි ඉතාමත්ම සීමිතයි. හැබැයි සමහර ශාක තියෙනවා ඒගොල්ලෝ ශාක කඳෙන් තමයි වැඩිපුර ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. අන්න ඒක ගැන තමයි අහන්නේ නේ. උදාහරණ මොනවද? නවහන්දි. නේද? උදාහරණ නවහන්දි. හීරැස්ස හාතාවාරිය. right? දැකලා දිනන නේද නවහන්දියේම ගස්. දැකලා නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න නේ. නවහන්දි හාතාවාරිය හීරැස්ස. හරි. දෙක බලන්න. ශාකවල පැවැත්මට ජලය වැදගත් සාධකයකි. එදිනෙදා ජීවිතයේදී ජලයේ ගුණ විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. එසේම ජීවී දේහ තුළ සිදුවන ජීව ක්‍රියා සඳහා ජලය මාධ්‍යයක් වේ. ඔව්. right. අහනවා ජලය මාධ්‍යයක් ලෙස භාවිතා වන ජීව ක්‍රියාවලියක් නම් කරන්න. මොනවද? ජලය මාධ්‍යයක් ලෙස භාවිතා වන ජීව ක්‍රියාවලිය. ජලය මාධ්‍යයක් විදිහට භාවිතා කරනවා. කියන්න බලන්න. අහඩිය නෑ එහෙම නෙවෙයි. අහන්නේ පුතාලා ජලය මාධ්‍යයක් ලෙස භාවිතා වන ජීව ක්‍රියාවලිය. නේ? අපේ සෛලීය නේ අපේ ශරීරයේ සෛලයේ තුල සිදුවන ක්‍රියාවලින් සිද්ධ වෙන්න නම් ජලය තියෙන්න ඕන. නේ? එතකොට සෛලයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මොනවද? ශෝෂණය. ශෝෂණය. right? ඒක වෙන්නේ ජලයේ මාධ්‍යයක් විදිහට. දැන් අපි ඉන්නේ වායු ගෝලීය මාධ්‍යයේනේ. අපි ඉන්න මාධ්‍ය තමයි වායු ගෝලීය. එතකොට සෛලයේ තුල වතුර පිරලා තියෙන ගොඩක්. ඒ වතුරේ තමයි අනිකුත් ඔය ජීව ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ මාධ්‍යයක් විදිහට. හරි? එහෙනම් ශෝෂණය කියලා ලියාගන්න උත්තරේ ශෝෂණය.
ඒ කියන්නේ ජීවී දේහ තුල සිදුවන ශක්තිය නිපදවීමේ ක්‍රියාව. මොකද්ද? ශෝෂණය. මෙතෙන්ද ශෝෂණය. ඊළඟ කියනවා B. ජලයේ සිසිලන කාරක ගුණය සහ ද්‍රාවක ගුණය එදිනෙදා භාවිතයට ගන්න අවස්ථාවක් බැගින් ලියන්න. අන්න එතන වාහනයේ එන්ජිම සුසර කර ගැනීමට ඔව්. සිසිලන කාරක ගුණයක් විදිහට මොනවද ජලයේ භාවිතා වෙන්නේ? වාහනයේ එන්ජිම සුසර කර ගැනීමට මොකද පුතා? වාහනයේ එන්ජිම සුසර කර ගැනීමට ඔව් මෙහානේ සිසිලන කාරක ගුණයක් නේද? මොකද්ද? වාහනේ විකිරකය. මේ අපි කියන රේඩියේටර් කියලා. රයිට්? වාහන විකිරකයට ජලය යෙදීම. එතනින් ජලයේ ඔන්න සිසිලන කාරක ගුණය අපි ප්‍රයෝජනයට ගන්නවා. ලියා ගන්න. වාහන විකිරකයට විකිරකය නේ විකිරකය අපි කියන රේඩියේටර් කියලා කියන්නේ විකිරකය. වාහනේ විකිරකයට ජලය භාවිතා කිරීම. වරණ ඇතුළේ ලියන්න රේඩියේටර් කියලා. රයිට් රේඩියේටර්. අනේ ඒතකොට ජලයේ සිසිලන කාරක ගුණය තමයි අපි ඉතින් ප්‍රයෝජනනේ. වාහනේ රත් වෙනකොට ඒ එන්ජින් එකේ තාපය උරා ගන්නවා රේඩියේටරේ මගින් ජලය නේ ජලය. එතකොට රේඩියේටර් රත් වෙනවා. රයිට් රේඩියේටර් රත් වෙනවා. එතකොට රේඩියේටර් සිසිල් වෙනවා නේ වාහනේ යනකොට හුලම් පාර වදිනවානේ රේඩියේටරේ. හුලම් පාර වදිනකොට රේඩියේටරේ තියෙන තාප අංශුන් සුලගත් එක්ක නේ වායු අංශුත් එක්ක ගැටිලා එතනින් තාපය හානි වෙනවා. ඊළඟ යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීමට නේ යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීමට අපි ජලය භාවිතා කරනවා. ඒක හරියන්නේ. යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීම. යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීම. ඊළඟ උදාහරණ දෙන්න ඕන ජලයේ ද්‍රාවක ගුණය නේ. අපි දැන් දුන්නා සිසිලන කාරක ගුණයට දුන්නා. දැන් දෙන්න ඕන ද්‍රාවක ගුණය. ඉදිරියදා භාවිතයට ගන්න අවස්ථාව මොන ද්‍රාවකය? අපි තේ හදනකොට සීනි දිය වෙන්නේ ජලයේ තියෙන ද්‍රාවක ගුණයෙන් හින්දා. right? සීනි වර්ණක ඒ වගේම රසකාරක වගේ දේවල් ජලයේ දිය වෙන්නේ ජලයේ තියෙන ද්‍රාවක ගුණයෙන් හින්දා. අපි බෙහෙත් බොනකොට බෙහෙත් වතුරේ දිය කරගන්නේ ජලයේ තියෙන ද්‍රාවක ගුණයෙන් හින්දා. right? අනේ දෙක ලියා ගන්නකො. right ලියා ගන්න මෙහෙම. ඖෂධ වර්ග ජලයේ දිය කර ගැනීම. ඖෂධ වර්ග ජලයේ දිය කර ගැනීම. අනිත් එක ලියන්න. සීනි කමා රසකාරක කමා වර්ණකාරක ආදිය ජලයේ දිය කර බීම වර්ග සෑදීම. ජලයේ දිය කර බීම වර්ග සෑදීම. අන්න ජලයේ ද්‍රාවක ගුණ වලට උදාහරණ. ඔය හිතලා ලියන්න. කෝඩියල් හදන්නේ ඇයි? කෝඩියල් හැදෙන්නේ ජලයේ ඒ ජලයේ තියෙන ද්‍රාවක ගුණ. කියන්නේ යමක් දිය කිරීමට තියෙන හැකියාවනේ. ද්‍රාවක ගුණ කියලා කියන්නේ මොකද්ද? යමක් දිය කිරීමට තිබෙන හැකියාව. හරි. B බලන්න. B. 1 ස්ථිති විද්‍යුත් ආරෝපණ හා සංසිද්ධි එදිනෙදා ජීවිතයේදී ඔබ අත්දැක ඇත. ස්ථිති විද්‍යුතේ නේ. ඔයාලා එදිනෙදා ජීවිතයේදී අත්දැකලා තියෙන්නේ අපි 50ක් අරගෙන කොණ්ඩේ පීරලා මෙහෙම කොණ්ඩේ පීරලා කුඩා කඩදාසි කෑලි කීපයක් ළඟට ඇල්ලුව විට කඩදාසි කෑලි ටික ඇලෙනවා. ස්ථිති විද්‍යුතේ.
right අහනවා එවැනි ස්වභාවික සංසිද්ධියක් නම් කරන්න ස්වභාවික සංසිද්ධියක් ස්ථිති විද්‍යුතය මගින් නැති වෙන ස්වභාවික සංසිද්ධියක් මොකක්ද පාඩම් කළා නැද්ද අකුණු ගැසීම වලාකුළු වල නේද අහසේ තියෙන වලාකුළු එකිනෙක ඇතිල්ීමේදී ස්ථිති විද්‍යුතයක් නිර්මාණය වෙනවා එතෙන්දී විදුලිය පනිනවා එක වලාකුළක ඉඳලා අනිත් වලාකුළට නේ කරන්ට් එකක් විදියට එතෙන්දී තමයි ඔය අකුණු හැදෙන්නේ අකුණු right අකුණු ගැසීම උදාහරණයක් අකුණු ගැසීම B මෙහි දැක්වෙන පරිපත වලින් ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සිදුවන පරිපතය හා විසර්ජන සිදුවන පරිපතේ කුමක්දයි වෙන වෙනම සඳහන් කරන්න. ඔව්. මේක ඔයාලගේ පොතේ තියෙනවා නේ. මෙතන පරිපතයක් තියෙනවා මේ තියෙන පුතා දාරිත්‍රකයක්. හරි? මේ උඩ බල්බයක් නෙවෙයි තියෙන්නේ මේ තියෙන්නේ දාරිත්‍රකයක්. හරිද? ඒතර මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මොනවද? වියලි කෝෂ. වියලි කෝෂ තුනක් තියෙනවා. right? එතකොට මේ වියලි කෝෂ තුනක් මේ පරිපතයට සම්බන්ධ කරලා මෙතන කරන්නේ මේ දාරිත්‍රකයේ ආරෝපණය කිරීමක් තමයි කරන්නේ. එතකොට A කියන රූපයෙන් කරන්නේ මේ දාරිත්‍රකයේ ආරෝපණය කරනවා. එතකොට B කියන රූපය මොකද කරන්නේ? දැන් එතකොට දැන් මේ දාරිත්‍රකයේ තුලට දැන් විදුලිය ගබඩා වෙලා තියෙන්නේ. ඒ ගබඩා වෙච්ච විදුලිය ප්‍රයෝජනෙට අරගෙන LED බල්බ් එකක් පත්තු කරනවා නේ. LED එකක් පත්තු කරනවා මෙතන. කියන්නේ මෙතන මොකද කරන්නේ? මේ දාරිත්‍රකයේ තිබුණු විදුලිය විසර්ජනය කරනවා නේ. විසර්ජනය කියන්නේ දාරිත්‍රකයෙන් එළියට විදුලිය ලබා ගන්නවා. ඔව් වෙනම ලියන්න නේ. එතකොට A කියන එක ලියලා ඒක ඉස්සරහ ලියන්න ආරෝපණය කිරීම. A ආරෝපණය කිරීම නේද? නැත්නම් ගබඩා කිරීම. right? ඒ කියන්නේ ගබඩා කිරීම. A ගබඩා කිරීම. B විසර්ජනය කිරීම. right? B විසර්ජනය කිරීම. right දෙවෙනි එක බලන්න. අපගේ එදිනෙදා කාර්ය පහසු කරන විවිධ ශක්ති ප්‍රභේද රසක් පවතී. ශක්ති ප්‍රභේද ගොඩක් තියෙනවා නේ. තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, ධ්වනි ශක්තිය. right. මෙතන අහනවා A තාප විදුලි බලාගාරයකදී ටර්බයිනේ කැරකිවීමට යොදාගන්නේ කුමන ද්‍රව්‍යයක් සතු කවර ශක්තියද? නෑ. තාප විදුලි බලාගාරයක කරන්නේ පුතාලා මොනවද? ගල් අඟුරු භාවිතා කරලා තාපය නිපදව ගන්නවා. ඒ තාපයෙන් වතුර රත් කර ගන්නවා. හරිද? වතුර රත් කරලා වතුර රත් වෙනකොට පිට වෙන මොනවද? හුමාලය. ඒ හුමාලේ වේගයෙන් ගැටීමට සලස්සනවා තලබඹරි. හරි? ඒකට තමයි තලබඹරි කැරකෙන්නේ. හරි? ඇත්තටම ඔය ගල් අඟුරු ගේන්නේ මොකටද? වතුර රත් කරන්න. තාප විදුලි බලාගාරය. වතුර රත් කරලා එතනින් හුමාලය නිපදෙනවා. ඒ හුමාලය වේගයෙන් ගැටීමට සලස්සනවා තලබඹරි. එතකොට තලබඹරි කැරකෙනවා. right? තලබඹරි කැරකෙනවා. ඒ කියන්නේ හුමාලයේ සතුව පවතින චාලක ශක්තිය. උත්තරේ. ටර්බයින් කැරකීමට යොදාගන්නේ කුමන ද්‍රව්‍යයක් සතු කාර්ය ශක්තියද? ලියා ගන්න. හුමාලයේ සතුව පවතින චාලක ශක්තිය. හුමාලයේ සතුව පවතින චාලක ශක්තිය. චාලක ශක්තිය කියලා කියන්නේ මොකද්ද? චලනය වන වස්තුවක් සතු ශක්තිය නේ. ඔව්. B සුලක සතු චාලක ශක්තිය භාවිතයට ගන්න අවස්ථාවක්. ජලය පොම්ප කිරීම ජලය සුලක සතු චාලක ශක්තිය භාවිතයට ගන්න අවස්ථාව. අපි ගොඩක් ගන්නවනේ. දැන් ඔයාලා සරුංග වල යවන්නේ. සරුංග වල යවන්නේ සුලගේ චාලක ශක්තිය. එතකොට අපි සුලම් මෝඩවල මගින් විදුලි බල නිපදවන්නේ සුලගේ චාලක ශක්තිය මගින්. කුඹුර වල වී මුලම් කරන්නේ. නේද? වී වල තියෙන බොල් වී එක අයින් කරන්න ගන්න.
අපි කියන වී හුලං කිරීම කියලා. සුළඟේ චාලක ශක්තිය. ඔන්න ඔය තුන ලියා ගන්න. right ලියා ගන්න සරුංගල් යැවීම. සරුංගල් යැවීම. සුළං මෝල භාවිතයෙන් විදුලිය නිපදවීම. සුළං මෝල විදුලිය උත්පාදනය. ඔව් ඒක තමයි. සුළං මෝල භාවිතයෙන් විදුලි උත්පාදනය. අයන පුළුවන් වී හුලං කිරීම. වී හුලං කිරීම. වී හුලං කිරීම. ඔය වගේ දේවල් හිතලම ලියන්න පුළුවන්. හරි දෙවෙනි ප්‍රශ්නේත් ඉවරයි. තුන්වෙනි එක බලමු. ඔව් මෙතන තියෙනවා his yogurt කෝප නේ. මේක දැකපු ගමන් මතක් වෙන්න ඕනේ නේ. right. මෙහි දැක්කෙන ඇටුම කුමන සිදුවීමක් ආදර්ශනීය සඳහා සකසන ලද්දක්ද? ඔව් පොඩි කාලේ කරන්නේ යෝගට් කෝප දෙකක් අරගෙන නූලක් ගැට ගහලා කතා කරන්නේ. මේ පැත්තෙන් එක්කෙනෙක් කතා කරනවා අනිත් පැත්තෙන් මේක කනේ තියාගෙන ඉන්නවා නේ. මෙතන මොකද ඇත්තටම? මෙතන මොකද කරන්නේ ඇත්තටම? කියන බලන්න. ඝන මාධ්‍යයක් තුලින් ධ්වනිය සම්ප්‍රේෂණය ආදර්ශනීය කිරීම. නූල කියන්නේ ඝන මාධ්‍යයක්. නූල දිගේ ධ්වනිය ගමන් කරන හැටි තමයි මේ පෙන්වන්නේ නේ. right ලියා ගන්න උත්තරේ. ඝන මාධ්‍යයක් තුලින් ධ්වනිය සම්ප්‍රේෂණය කිරීම. සම්ප්‍රේෂණය. ඝන මාධ්‍යයක් තුලින් ධ්වනිය සම්ප්‍රේෂණය කිරීම. දෙක මෙම ඇටුමෙන් කරන කාර්ය වඩා සාර්ථක කර ගැනීමට තිබිය යුතු අවශ්‍යතා දෙකක්. මේක හරියට වෙන්න නම් නේද? මේක සාර්ථක වෙන්න ඔයාලා මේක කරලා තියෙන පොඩි කාලේ. මේක හොඳට වෙන්න නම් අනිත් පැත්තේ කෙනාට හොඳට ඇහෙන්න නම් මොකද්ද තියෙන්න ඕන මේකේ? කියලා බලන්න මොකක්ද තියෙන්න ඕන? නූල හොඳට ඇදිලා තියෙන්න ඕන නේ. නැත්නම් නූල හොඳට ඇදිලා තිබුණ නැතුනොත් ඇහෙන්නේ නැහැ. නූල හොඳට ඇදිලා තියෙන්න ඕන. අනිත් එක තමයි නේ මේ දැන් මෙහෙම ළඟ ළඟ ඉඳලා කතා කරන්න හරියන්නේ නැහැ නේ. යෝගට් කෝපෙන් ඇහෙන්න කලින් හරිය කතා කරන අපිට ඇහෙලි ඉවරයි. නේ? ඒකින්ද මේක හොඳට බලන්න නම් ටිකක් දුරින් ඉඳලා කතා කරන්න ඕන නේ. දුරින් ඉඳලා කතා කරන ළඟ ළඟ ඉඳලා කතා කරන්න හරියන්නේ නැහැ. නූල හොඳට ඇදිලා තියෙන්න ඕන. තරමක් දුරින් අනෙක් පුද්ගලයා සිටිය යුතුයි. right අවශ්‍යතා දෙකක් right ලියන්න එක නූල හොඳින් ඇදී පැවතිය යුතුය. අංක 1 නූල හොඳින් ඇදී පැවතිය යුතුය. නූල හොඳින් ඇදී පැවතිය යුතුය. අංක 2 තමයි දෙදෙනා අතර පරතරය වැඩිවීම. දෙදෙනා අතර පරතරය වැඩිවීම. දැන් දෙන්නෙක් එක්ක යන්නේ නැත්නම් මම මේ කනේ එකක් මේ කනේ තියන අනිත් එක මේ කනේ තියන කතා කරන්න බෑ නේද? තව එක්කෙනෙක් ඉන්න ඕනේ. ටිකක් ඈතින් ඉන්න ඕනේ. right? එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. හරි තුන්වෙනි එක බලන්න. ඉහත ක්‍රියාකාරකම සඳහා සිරුරේ කවර ව්‍යුහයක් අනිවාර්යෙන් යොදාගත යුතුද? සිරුරේ මොන ව්‍යුහයද යොදාගන්නේ? ලියගන්න. කන නේ. අපි කන භාවිතා කරනවා නේ. කන කියලා ලියන්න. 4 අහනවා ඔබ තුනෙහි නම් කළ ව්‍යුහයේ ජීව දේහ සංවිධාන මට්ටම් අතරින් කවරකට අයත්ද? දැන් මොන ජීවයේ සංවිධාන මට්ටම් ගැන මතක් කරගන්න. කන කියලා කියන්නේ මොකද්ද? දැන් ජීවයේ සංවිධාන මට්ටම් ටික මතක් කරගන්න ඕනේ. සෛල දිනනවා. සෛල එකතුල හැදෙන පටක එකතුල හැදෙන මොනවාද? අවයව. අවයව එකතුල තමයි හැදෙන්නේ පද්ධති එකතුල හැදෙනවා කවුද?
සමස්ත ජීවිය. දැන් මෙතන එතකොට තුන්වෙනි සංවිධාන මට්ටමේ මේ අපේ කන තියෙන්නේ අවයවය. කන කියන්නේ අවයවය. හතරින් කවරකට අයත්ද? අවයව. අවයව. B ඉහත රූපේ දැක්කන්නේ වෛද්‍ය උෂ්ණත්ව මානයකි. මේක සාමාන්‍ය උෂ්ණත්ව මානයක් නෙවෙයි. වෛද්‍ය උෂ්ණත්ව මානයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන මේ රසදිය කඳේ නැම්මක් පවතිනවානේ. මෙතන රසදිය කඳේ නැම්මක් පවතිනවා. ඇයි මේ රසදිය කඳේ නැම්මක් පවතින්නේ? අපි උෂ්ණත්වයක් ලබා ගන්නකොට ඒ ඉහළ ළඟ රසදිය කඳ නැවත පහළට එන්න වළක්වන්න. නැවත පහළට එන එක වළක්වනවා මේ රසදිය කඳේ නැම්ම හින්දා. එතකොට නේද අපි මේක බාහිරනේ කට ඇතුලේ දිවේ තියාගෙන ඉඳලා දැන් මේක හරහාට තියාගන්නේ. දිවේ තියාගෙන ඉඳලා එහෙම කෙලින් කරලා බලන උෂ්ණත්වය. ඒතකොට රසදිය කඳ පහළ ගියොත් වැරදෙනවා. ඒ රසදිය කඳ ආයේ පහළට වෙන්නේ නැති වෙන තමයි රසදිය කඳේ නැම්ම තියෙන්නේ. හරි? හොඳයි. බලමු මේක මොනවද අහන්නේ කියලා. වෙනත් උෂ්ණත්ව මාන අතරින් මෙම උෂ්ණත්ව මානය වෙන්කර හඳුනා ගැනීමට ඇති විශේෂ ලක්ෂණයක් සඳහන් කරන්න. සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මොකද ලක්ෂණය? රසදිය කඳේ නැම්මක් පැවතීම. ඊළඟ උත්තරේ. රසදිය කඳේ නැම්මක් පැවතීම. තවත් තියෙන වෙනස්කම් නේ. අනෙත් උෂ්ණත්ව මානයට වඩා මෙයා ප්‍රමාණයෙන් කුඩා වීම. එකක් ලියා ගන්න. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. තවත් තියෙන ලක්ෂණ මොනවාද? අනෙක් උෂ්ණත්ව මානයේ සෙල්සියස් අංශක 0 ඉඳලා සෙල්සියස් අංශක 100ක තියෙනවා. මෙයා තියෙන්නේ සෙල්සියස් අංශක කීනද? 35 ඉඳලා 43 වෙනකම්. right? මෙයා තියෙන්නේ මෙයාගේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 35 සිට සෙල්සියස් අංශක 43 දක්වා. ඇයි එහෙම තියෙන්නේ? මේක භාවිතා කරන්නේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය බලන්න නේ. නැතුව නටන ජලයේ උෂ්ණත්වය බලන්න බෑ මේකේ. ඒතර අපේ ඇඟේ උෂ්ණත්වය නේ අපේ තියෙන අපේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. මෙයා බලන්න 37ට වඩා වැඩිද 37ට වඩා අඩුද? right. එතකොට 35 ඉඳලා 43 වගේ තිබ්බලන් ඇති. සෙල්සියස් අංශක 37ට වඩා වැඩි වුණාම උණ. right. right. වෛද්‍ය උෂ්ණත්වමාන උණු ජලයෙන් සේදීම නුසුදුසු වේ. ඔබ මෙම කියමනට එකඟ වේද නොවේද හේතු දක්වන්න. කියලා බලමු තාලා ඇයි මේ උණු ජලයෙන් හොදන්න හොඳ නැත්තේ? උණු ජලයෙන් ඇයි හොදන්න හොඳ නැත්තේ? දැන් මෙයා තියෙන්නේ සෙල්සියස් අංශක 35 ඉඳලා 43 දක්වා නේ. එතකොට 43ට වඩා යනවනම් රසදිය ගඳ තව ගොඩාක් ප්‍රසාරණය වෙනවා නේ. උණු ජලය කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි. සෙල්සියස් අංශක 60 70 80 ওই ගණන් වල තියෙන පුළුවන් උෂ්ණත්වය උණු ජලයේ. එතකොට මොකද වෙන්නේ? අර රසදිය කඳ එයා ගොඩාක් ප්‍රසාරණය වෙනවානේ. උෂ්ණත්ව මානයේ දිග මදි දැන් මෙයාට ප්‍රසාරණය වෙනවා. මොකද වෙන්නේ එහෙම වුණා. මෙයා ප්‍රසාරණය වෙනවා. මෙයාට යන්න දිහාක් නැති හින්දා මේක පුපුරනවා. උෂ්ණත්ව මානය පුපුරනවා. right? ලියාගන්න උත්තරේ B. B වල එකක නොවේ. එකක නොවේ. ඇයි කියලා? උෂ්ණත්ව මානය පිපිරීමකට ලක් වේ. උෂ්ණත්ව මානය පිපිරීමකට ලක් වේ. පුපුරන්න පුළුවන්. කියන උණු ජලයේ හොදන්නේ නැහැ මේ. හොදනවා නම් සෙල්සියස් අංශක 43ට වඩා අඩු උෂ්ණත්වයේ තියෙන වතුරෙන් තමයි හොදන්න ඕනේ. හරි. දෙක බලන්න.
දහවල තහඩු මඩුවක් යට සිටින විට වැඩි උණුසුමක්ද දැනෙන්නේ කවර තාප සංක්‍රමණ ක්‍රමයක් නිසාද? අපි දහවල් කාලේ ගෙදර ඉන්නකොට වහල රත් වෙනවා. එතකොට අපිට ඒ තාපය ලැබෙනවා. අපිට දැනෙනවා නේ වහල රත් වෙලා තිනකොට ඇතුළේ උෂ්ණත්වය වැඩි. එතකොට ඒ උෂ්ණත්වය වැඩි වෙන්නේ ඒ කියන්නේ තාපය වහලේ ඉඳලා කොහොමද සංක්‍රමණය වෙන්නේ? මොන ක්‍රමයේ මගින්ද? තාප සංක්‍රමණ ක්‍රම කීයක් ගැන අපි ඉගෙන ගත්තද? 3ක් ගැන ඉගෙන ගත්තා නේ. සන්නයනය, සංවහනය සහ විකිරණය. right? සන්නයනය, සංවහනය සහ විකිරණය. ඒතර මෙතන විකිරණය මගින් තමයි අපිට ඒ තාපය ලැබෙන්නේ. විකිරණය. තුන්වෙනි බලන්න. ආහාර වල අඩංගු පෝෂක හඳුනා ගැනීමට පරීක්ෂණ කිහිපයක් සිදු කරන ලදී. එහිදී රත් කිරීමක් සිදු කළ යුත්තේ කවර පෝෂකයේ හඳුනා ගැනීමේදීද? ඔයාලට මතක ඇති. ග්ලූකෝස් හඳුනා ගැනීමට අපි කරනවා මොකද්ද? බෙනඩික් පරීක්ෂාව නේ. බෙනඩික් පරීක්ෂාව. එතෙන්ද අපි මොකද කරන්නේ? රත් කරනවා. right? බෙනඩික් ද්‍රාවණයට ග්ලූකෝස් ස්වල්පයක් දාලා අපි රත් කරනවා. රත් කරනකොට තමයි අන්තිමටම ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් ලැබෙන්නේ නේ. ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් ලබා දෙන්නේ ග්ලූකෝස් තිබ්බා. හරි? එතකොට ඒක තමයි මේ අහන්නේ. 3A ග්ලූකෝස්. ග්ලූකෝස් හඳුනා ගැනීම. 3B කියනවා හෝස දම් පැහැයක් නිරීක්ෂණය කිරීමට ලැබුණේ කවර පෝෂකය හඳුනා ගැනීමේදීද? හෝස දම් පැහැයක් ලැබෙන්නේ මොකද්ද? පරීක්ෂාව. ප්‍රෝටීන හඳුනා ගැනීම. බයුරෙට් පරීක්ෂා. මතකයි? බයුරෙට් පරීක්ෂා. ප්‍රෝටීන සාම්පලයකට බයුරෙට් ස්වල්පයක් දාලා නේද? දැන් මම මොකද වෙන්නේ? දම් පැහැයට හැරෙනවා. right? හරි. දැන් මේකේ තවත් තියෙන පුතාලා ප්‍රශ්න 3ක් තියෙනවානේ. 4 5 6 4ක් තියෙනවානේ. 4ක් තියෙනවා. හරිද? දැන් කීප දෙනෙක්ම ගිහිල්ලත් එක තියෙන්නේ. ඇයි දන්නේ? පොඩ්ඩක් ඉන්න බලන්න. ඔව්. හරි. මේ ටික පුතාලා මම මේ ඉතිරි ප්‍රශ්න 4 මම රෙකෝඩ් කරලා වල දාන්නද? නැත්නම් වෙලාව මදි වෙනවා දැන්. ටිකක් වෙලාව මම දැන් ස්පීඩ් එකේ තමයි ගියේ. හරි වෙලාව ඇතුව කරන්න පුළුවන් ඔයාලත් එක්ක තව කතා කර කරන්න ගියොත් එහෙම ගොඩාක් වෙලා යනවා. ඉතිරි ටික මම කන්ටිනියු කරලා ඒ ටික මම රෙකෝඩ් එකක් කරලා දාන්නම්. මේ ටිකත් එක්කම. හරි? එහෙම කරන්නද? right okay. මේක ඔයාලා කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක කරන්න පේපර් එක. අනිවාර්යයෙන්ම මේ වගේ තමයි ප්‍රශ්න එන්නේ විභාගෙට. හරිද? එතකොට පුතාලා දැන් 8 වසර පන්තිය බදාදා තියෙනවා. 7 තව පාඩමේ තව එක දවසකින් වගේ ඉවර කරන්න පුළුවන්. 7 තියෙන තව අන්තිම පාඩමේ එක කොටසක් තියෙනවා. ඒක සුපුරුදු පරිදි ලබන සෙනසුරාදා නෑ බ්‍රහස්පතින්දා 7:00 ඒක වෙනවා. උඩ 7 පන්ති ළමෝ මේකට සම්බන්ධ වෙන්න මගෙත් එක්ක හිටපු ළමෝ සෙට් එක. right එහෙමනම් 8 වසර බදාදා 7:00 පටන් ගන්නවා. ඔයාලගේ තව යාළුවෝ එහෙම ඉන්නවා නම් මේ ගැන දැනුවත් කරලා බලන්න පොඩ්ඩක් පන්තියේ කීප දෙනෙක් හරි එකතු කරගන්න පුළුවන්ද කියලා. right හරි එහෙමනම් පුතාලා මම අදට පන්තිය නවත්තනවා. එමන හැමෝටම සුබ දවසක්. අයබෝවන්. God bless you, sir. Thank you, sir. Thanks, Puta. Welcome. Right. Okay.